මස මස තියලා යේසුනි මගේ නුවණ ඔබේ සේවයට ගන්න. මේ වෙනාපි දෙවියන් වහන්සේගේ ස්වාමිනී ඔබ යාත දෙවියන් කරලා දෙවියන් වහන්සේ මගේ හිස මත තියන්න මගේ දෙවියන් වහන්සේ ස්වාමිනී මගේ නුවණ ඔබේ සේවයට ගන්න වාක්‍යය මෙච්චර කාලයක් අපේ මිනිස්සු ප්‍රයෝජන ගත්තා පියාණනි. එක එක්කෙනා ප්‍රයෝජන ගත්තා පියාණනි. මේ වෙලාවේ මගේ නුවණ දෙවියන් වහන්සේ ඔබගේ සේවයට ගන්න පියාණනි. ඔබ වහන්සේ මන ජීවිතේ නුවණ මගේ දෙවියන් වහන්සේ ඔබගේ රාජ්‍යයට ඔබගේ රාජ්‍යයේ සෙනග ගේන්න මගේ පියාණනි. විනාශ වෙන සෙනග ඔබට ගේන්න මගේ දෙවියන් වහන්සේ මාව ඔබ වහන්සේ බාර ගන්න මගේ දෙවියන් වහන්සේ ඔබගේ සේවයට ඔබ වහන්සේ ගන්න කියන මේ වෙලාවේ කියන්න මේ ගීතිකාවේ गायना कर रहे ඔබගේ දැන් ඔබගේ හිස මත තබමින් කියන්නේ ස්වාමිනී ඔබගේ ආදරය කරලා මගේ හිස මත තියන්න මගේ යේසුනි ඔබගේ ස්පර්ශය මගේ ජීවිතය වෙනස් කරන්න වෙනස් වෙනවා මාගේ ජීවිතෙන් අන් අයගේ ජීවිත වෙනස් කරන මිනිස මාව වහන්සේ ස්පර්ශ කරන්න කියලා ඉන්නකෝ අපි Oh, be a baby, go,
වචන කියමු යේසුනේ මගේ මේ වචන දෙවියන් වහන්සේ කාණක් වඩක් නැති වචන උනේ ඉඳලා යන්න වෙනකන් කාණක් ප්‍රයෝජන වෙන්නේ කතා කරගෙන ඉන්නවා වෙනසකට වන්දනා කතා කරලා වෙනසක් කරනවා මගේ දුවේ අම්මේ තාත්තේ දරුවනි මගේ වචන දෙවියන් වහන්සේ විශ්ලේෂ කරන්න ඔබේ සේවන ගන්න සේවන යේසුනි මගේ වචන ඔබේ සේවය කියනවා යේසුනි මගේ වචන ඔබේ සේවය කියනවා දෙවියන් වහන්සේ කෙනෙක් මේ වෙලාවේ ආකාරයෙන් ඔබගේ මුඛයේ තබා ගන්න ඔබගේ තෝරමත තබා ගන්න දැන් කල්පනා කරන්න ඔබ කතා කරන හැම වචනයක්ම දේව රාජ්‍යයේ ප්‍රයෝජනවත් වෙලා තියෙනවද දෙවියන් වහන්සේට ප්‍රයෝජනවත් වෙලා තියෙනවද සභාවට ප්‍රයෝජනවත් වෙලා තියෙනවද ඔබේ පවුලට ප්‍රයෝජනවත් වෙලා තියෙනවද ඔබ කතා කරන වචන වලින් කාටද වැඩක් වෙන්නේ කතා කරන ස්වාමීනි මේ කට स्वामी बालक में विश्वनाथ देवन कथा करना गुरु वेला ऐतने वेला यीशुने मैं बोले देवियन वහන්से अब वහන්से भावना देवियन वහන්से प्रयोजन वांगे පුළුවන් ඔබගේ ස්වාමී සිංහාසනේ එදා කිනි පුළුවන් ආවගෙන එදා දෙවියන් වහන්සේ යසෝයාගේ කොට ස්පර්ශ කළා වගේ දැන් කඩේ දෙවියන් වහන්සේ තෝර ස්පර්ශ කරන්නේ බාද මගේ තෝර අපමින් කියයි මගේ තෝර Puri sahajatai, jadi biarni dan pamitra berada dan pamitra berada. Yes, right now we pray the mighty name of Jesus. Lord, bless us, Father, purify us, Father God, oh, wash us, Father God, make us brand new. Hallelujah, oh, hallelujah. In the name of people of Somalia, Lord,
පුතේ. ආදෝන තාත්තු කරන්න මේ වෙලාවේ. එන්න. අපි අදගාම නමස්කාර කරලා කල්පනා කරලා වචන ඔබදෙවියන් වහන්සේ ඉදිරියට ක්‍රියා කරන දුරුල. කතා කරන මේ වචන සමග ස්වාමිනී මගේ සිත මේ වෙලාවේ සේවයට ගන්න. අපිට පුළුවන් අපේ ක්‍රියාවෙන් සේවය කරන්න. කටෙන් සේවය කරන්න, ඇඟෙන් සේවය කරන්න, කකුල් දෙකෙන් සේවය කරන්න. නමුත් සිත දුර වෙනවා කියනවා නම් උන්වහන්සේ කියනවා මේ සේවකයන් මට තෝරවමින් ප්‍රශංසා කරකි. නමුත් ඔහුගේ සිත මාගෙන් දුරවත් නැති කියලා. ඔබට පුළුවන් මේ අභිමුඛයේ ඉඳලා ආත්මෝසෝමින් ගීතිකා ගායනා කරමින් ආත්මසන් නාරදමින් අපේ ප්‍රශංසා කරමින් සිතෙන් තව කොහොමද සිතින් ගන්නකොට රෝගිනී දෙවුවා. සිතින් ගැන කල්පනා කරන්න පුළුවන්. දෙවියන් වහන්සේට ප්‍රසන්න නැහැ. උන්වහන්සේ සිත බලන්නේ සිත දකිනවා දෙවියන් වහන්සේ ඉදිරියේ. ස්වාමිනී මේ වෙලාවේ මගේ සිත මම අපට දෙනවා. මගේ හුස්ම අපට දෙනවා. මම හුස්ම දුන්නා දෙවියන් වහන්සේ. ඒ හුස්මේ විවිධාරය ආරෝපයි. මේ වෙලාවේ ඔබ වහන්සේ මගේ හුස්ම ගන්න ඔබේ සේවය කරන්න. මගේ සිත රඳගසන්න කියලා අපි ඉල්ලමු. මගේ සිත මත තියලා යේසුනේ මගේ හුස්ම ඔබේ සේවයට ඔබේ අත දිගු කරලා මගේ සිත මත තියලා මතවතන තියා ගන්න වෙලාවේ ජීවිතයේ දෙවියන් වහන්සේ වැඩක් නැති මිනිස්සු වෙලා අපි ඉන්නේ. අපි හිතනවා අපි දෙවියන් වහන්සේ වැඩකාරයෝ කියලා. නමුත් දෙවියන් වහන්සේ වැඩක් නැහැ ඔබේ මගේ. අපේ වැඩේ තියෙන ලෝකයේ මිනිස්යන්ට සමාජයේ විනාශ වෙන මේ ලෝකයේ අපි එක පස්සේ දුවන්න පටන් ගන්නවා. දැන් දෙවියන් වහන්සේ ක්‍රියාවක් වෙන්න. සම්පූර්ණ යටත්වීම. Surrender yourself to God. ස්වාමී වහන්සේ ක්‍රියාවක් කරනවා. සම්පූර්ණ යටත් කරා සම්පූර්ණ යටත් කර දීම. කිසිම දෙයක් ඔබතුල තියාගන්න නැතුව ස්වාමීනි මුළු වෙනින්ම මම යටත් කරනවා ඔබට. සම්පූර්ණ යටත් කරනවා තාත්තේ. මේ වෙනාවේ මාව ගන්න ස්වාමීනි. මාව ගන්න ඉඩ දෙන්න. දෙවියන් වහන්සේ මේ වෙලාවට දෙන්න. ස්වාමීන් වහන්සේ දෙන්න පුතේ. වහන්සේ ක්‍රියා කරන්න ඉඩ දෙන්න ඔබේ ජීවිතේ. වහන්සේ ප්‍රාර්ථනා ඉඩ දෙන්න. Hallelujah. Devi Priyani Prasudi Deva. Sama dinakadi vennovi sada karuna. Sama veledi karunaven maga pennatavu deviyan vahasa. Hallelujah. Amen. Api unvahasane kiyumude Swamini Yesu kiya bala kiyana me velave. Sama dinakadi vennovi sada karuna. Yesuni
සෑම දවසකම මගේ වෙන්න ඔබි සදාකාල ඉන්නව දෙවියන් වහන්සේ සෑම වේලෙදී කරුණාවෙන් මඟ පෙන්වන්නව උතුරන් වහන්සේ දැන් ඔසවන ස්වර්ගයේ බලන්නේ යසුලිය බලකියට මා ඔබට පෙන් කරමි යේසුනේ මම ඔබට ආදරේ මට අර කාර්යක දුන්නොත් යේසුනේ මම ඔබට ආදරේ මට රස්සාව දුන්නොත් යේසුනේ මම ඔබට ආදරේ කරන්න අර ඥානමය මට ලබා දුන්නොත් යේසුනේ මම ඔබට ආදරේ කරන්න මට වීසා එක ලබා දුන්නොත් නෑ 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 එහෙම ආදරයක් නෙවෙයි ස්වාමිනේ ඔබ වහන්සේ මට දුන්නා නැත මා ඔබට පෙන් කරමි ආමේන් හාලෙලුයා හාලෙලුයා ආමේන් ස්වාමිනේ මට සුදි සායිසේ හාලෙලුයා කියමු අපි උන්වහන්සේ හමාලා කියමු සෑම දිනකදී වෙන්න ඔබ සදාකාලම සෑම වෙලේ කරුණාවෙන් මඟ පෙන්වන්නව යේසුනේ මම ඔබට පෙන් කරනවා හාලෙලුයා හාලෙලුයා ජීවිතයේ තියෙන කාක්කල් මම ඔබට ආදරය කරන්න යනවා මට මොන දේ ලැබුණත් නැතත් මම ඔබට ප්‍රේම කරන්න යනවා මගේ ප්‍රාණය තිබෙන කාක්කල් මම ඔබට ආදරය කරන්න යනවා කියලා අපි හාලෙලුයා
ඒකාන්තන භාවය පාවුණා. ඔබේ ස්වාමිපුරුෂයාට භාර්යාව ඔබේ පාවුණා. ඔබගේ ජීවිතයේ වඩා විශ්වාස කළා වූ ඔබේ සිතේ මිත්‍රයා, කල්යාණ මිත්‍රයා, හොඳම යාළුවා ඔබගේ ජීවිතේ වඩා ඔබේ ප්‍රාණය දීලා මම එයා ඔව් මැරෙන්න ඕන නැති මගේ ජීවිතේ දීලා වේරවත් වෙනවා. මාවේ පාප අපරාධ දෙවියන් වහන්සේ මාව කවදාවත් එපා කරන්නේ. ආමේන්. හalleluya. ඔබගේ මිත්‍රයන්ට ඔබ එපා වෙන්න පුළුවන්. ඔබගේ ප්‍රාණය දීලා ඔබ ඇති කරන ඔබගේ ධර්මයන් මේ භාර්යාව ස්වාමිපුරුෂයාට ඔබ එපා වෙන්න පුළුවන්. ඒ ප්‍රේම කරන එපා කරමු. දෙවියන් වහන්සේ කියනවා පුතේ නුඹ මාගේ දරුවා කියලා. හalleluya. ආමේන්. හalleluya. දරුවා කියලා නම කියමින් පැනලා හalleluya. නම කියලා අඬනවා දෙවියන් වහන්සේ. අද මාගේ පුතා මාගේ දුව කියලා උන්වහන්සේ නම කියමින් ඔබ මේ වෙලාවේ කැඳවනවා පුතේ. නම කියමින් කැඳවනවා දෙවියන් වහන්සේ ඉදිරියේ. යන්න උන්වහන්සේගේ ප්‍රේමය මේ වෙලාවේ අත්දකින්න.
ආත්මයෙන් මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි මේ වෙලාවේ මේ ශෝල්ලේක සහභාගී වෙලා ඉන්නවා මගේ ආදරණීය දුවේ පුතේ නුඹ රෝගී වෙලා ඇති වෛද්‍යවරු කියන්නේ ඇති කිසිම සුවයක් නැහැ වෛද්‍ය විද්‍යාවේ කියලා සමහර විට ඔබට කියන්නේ ඇති ඔබට සුවය කාලකට වේ කියලා සමහර විට කියන්නේ ඇති ඔබට බොහෝසේ මුදල් ඕනේ ඔබ සුව කරන්න නම් කියලා නමුත් මේ වෙලාවේ ඔබ ඇවිත් ඉන්නේ ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ ඔබ මේ සවිගෙන ඉන්නේ වාසාගෙන ඉන්නේ ඔබගේ කිසිදු මුදලක් අය කරන්නේ නැති ඔබ මේ ජීවිතේ පූජා කරනවා ඒ දිව්‍ය වෛද්‍යවරයාණෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාදය උන්වහන්සේ නාමයෙන් සුවය පිරවන්න හalleluya උන්වහන්සේ ප්‍රාණ ලැබුවේ නැත්නම් උන්වහන්සේ ප්‍රාණ ලැබුවේ ඔබට සයි උන්වහන්සේ කාසල් ප්‍රාණ 39 ප්‍රාණ කරගෙන නුඹලාගේ රෝගවල සුවය පිරවන්න කියලා උන්වහන්සේ කියනවා මේ වෙලාවේ ඔබ විනා වෙන කෙනෙක් වෙන්නේ නැති ඔබ ඒතරේ දොස්තරවරුන්ට කරන්න බැරි දේ කොහොමද මොකී දේශ කරන්නේ කියලා එහෙනම් උඹට කිසි දෙයක් වෙන්නේ නැහැ අද නමුත් යේසුයි මේ කියන දෙවියන් වහන්සේ සැබෑමයි උන්වහන්සේ ජීවමාන යේසු මාව සුවයන් ඔබට ඕනේ සුවය මේ වෙනාවේ උන්වහන්සේ අපහාස කරන අදකරගෙන නින්දා කරන ඒ දේවල් ඔබ සුවය ලබන්න යන්නේ අපේ ඔබ තව තව අකවිත්‍ර වෙනවා ඔබ තව තව කැපෙන්න යනවා නමුත් මේ වෙනාවේ කියනවා යේසුයි මට ඔබ ඕනේ ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේ මේ වෙලාවේ ඉන්න කියලා උන්වහන්සේගේ ජීවිතය අපට අසන්න කරනවා නිමේෂයෙන් එක තප්පරේ ඒ නිමේෂයෙන් අපේ ජීවිතය වෙනස් වෙන මේ ශරීරය සමහරව කොරවෙච්ච මිනිස්සෙක් වෙන්න ඇති උපතින් අන්ධයෙක් වෙන්න ඇති නමුත් දෙවියන් වහන්සේ අභිමුඛයේ ඉන්න ඔබට මේ වෙලාවේ ස්පර්ශය ලබන්න නම් ඒ ඇදහිල්ලෙන් උන්වහන්සේ විශ්වාස කරන ජේසුට පුළුවන් යේසුයි මම ඔබට ඉඩ දෙනවා දාවිදගේ පුත්‍රය මා සුව කරවනවා කියලා කියන්ට උන්වහන්සේ ගෝසල් කරා කියලා හalleluya අපි ගායනා කරනවා මේ වෙලාවේ සුවය ගලවනවා යේසුගේ ලේවලින් මෙදීම ගෙන දෙනවා ශාමිලගේ ලේවලින් හalleluya මේ වෙලාවේ ලෝකේ කොයි මොළේ හිටියා ලෝකේ කොයි මොළේ සිටියා මොනවගේ තාක්කකින් සිටියා දෙවියන් වහන්සේගේ ප්‍රේමයට ඕන දෙයක් දෙන්න පුළුවන් ඔබ කතා කරනවා යේසුගේ ප්‍රේමය ඔබ රණගතුන යේසුගේ ප්‍රේමය හalleluya මේ ගීතවලින් අපි ගායනා කරන වෙලාව ඔබ කියන යේසුනේ මගේ ජීවිතේට මාසය කරන්න Oh
මොහොතද විශේෂ වන්නේ දිව්‍යානි මගේ රජුනේ සමදාම මට සිහි වෙලා දිව්‍යානි ස්වාමී මගේ දිවිතාතේ මම වහන්සේ ඉදිරියේ ස්වාමී විශේෂ මනුෂ්‍ය දිවිතාතේ අද මම මෙතන සිටින දිව්‍යානි ඔබ ඉදිරියේ විශේෂයි දිව්‍යානි මාස ස්වාමී මගේ දිවිතාතේ මා සමග සිටිනා දිව්‍යානි ඔබ සිටින දිවිතාතේ हालेलुया यीशु ने प्रशंसा करें आमेन हालेलुया अब आप यानी वहां से क्या हस्ते विदाते अभी मैं ते पामने कार्य स्वामी करा मैं नमस्कार वहां से बाहर करना और वहां से स्वामी ने अपने के ना के विदाते मर गए सी में और वहां से बाहर है विदाते वहां से आसा और वहां से स्वामी ने बगे दावंट आशीर्वाद करने दिव्य प्यारे विदाते देव මෙතෙන් පටන් තිබෙනා ස්වාමී දේව වචනේ බාර කරන දිව්‍ය පියාණි දේව වචනේ ගෙනනා ඔබේ දේව දාසයා බාර කරන දිව්‍ය පියාණි ඔබ වහන්සේ ස්වාමී ඔබට මුකේට මුකයක් වෙලා දිව්‍ය දාතේ ඔබ වහන්සේ ස්වාමී ඔබට මේ වෙලාවේ ඔබ වහන්සේ ඔබ ස්පර්ශ කරන දිව්‍ය පියාණි වාසේ දිව්‍ය දාතේ ස්වාමී අපි අක්ෂර පාඩම් කරන ස්වාමී ඒ ආසන්න වහන්සේ අපේ කාර්ය වාසේ මුද්‍ර කරන දිව්‍ය පියාණි ඔබ වහන්සේ බාර කරන දිව්‍ය පියාණි කැප කරන අපේ ගලකර නාසිර Amen, amen, hallelujah. Hallelujah. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා හැම කෙනෙකුටම. ජේසු පීඩයි. ස්වාමීන් වහන්සේ ආපත්. ආමෙන්. Hallelujah. ඉතින් අපි ඔබ හැම කෙනෙක්ගේ මේ වෙලාවේ සමාව ඉල්ලන්න ඕනේ මොකද පළවෙනි වීඩියෝ එක අපි ඔයගොල්ලෝ දන්නවා ඇති මේ ආංශාව කරගන්න බැරි වෙන්න අපිට ගොඩාක් නොටිෆිකේෂන් එනවා අපි බ්ලොක් කරනවා ඉතින් එහෙම මෙයා වෙලා වීඩියෝ එක නැතුව ගියා නමුත් දෙවියන් වහන්සේට ස්තුති වේවා අපිට නැවත ඔබත් සමග සම්බන්ධ වෙන්න දෙවියන් වහන්සේගේ කරුණාව අපිට ඉතා ඉක්මනින් අපිට ලැබුණා දෙවියන් වහන්සේට ස්තුති වේවා හලෙලූයා අපි අද දවසේ ස්වාමීන් වහන්සේගේ අපි වචනේ අද දවසේ අපි කියවන්න යනවා ගීතාවලිය 149 ආමෙන් අපි ගීතාවලිය 149 අපි මේ වෙලාවේ අපි බලන්න යනවා ඔබ හැම කෙනෙක් මේ වෙලාවේ පෙරලා ගන්න. ඉතින් තව අපිට එක පරිච්ඡේදය යන්න තියෙන දෙවියන් වහන්සේට ස්තුති වේවා. හැම කෙනෙක් සන්තෝෂ වෙන්න අපි මේ වසර මුළුල්ලේම අපි ගීතාවලිය පොත අපි කියවලා තියෙනවා. හලෙලූයා. දෙවියන් වහන්සේ තුළ අපිට ලැබුණු ජයග්‍රහණයක්. ඉතින් අපි දැක්කා 47 ස්වාමීන් වහන්සේ කරපු බලවත් ක්‍රියා ගැන උන්වහන්සේගේ ධර්මිෂ්ඨ දේ ගැන ප්‍රශංසා කරන්න කියලා දාවිද් ගායනා කරා. ඊට පස්සේ ඊයේ දැක්කා ස්වාමීන් වහන්සේගේ සබහාදාමය තුළින් උන්වහන්සේට ප්‍රශංසා කරන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේම පොළවේ සිටින සෑම කෙනෙක් අධිපතියෙක් සෑම රජුරෙක් ප්‍රශංසා කරන්න ඕනේ කියලා දාවිද් දෙවියන් හැම කෙනෙක් මේ ගීතාවලිය දාවිද් ලියලා දාවිද් රජ කෙනෙක් හැටියට දාවිද් ප්‍රශංසා කරා. ඉතින් අද දවසේ ඊශ්‍රායල්ගේ ස්වාමීන් වහන්සේගේ ප්‍රශංසාව. ඉතින් අද දවසේ මේ ගීතාවලිය ලියලා තියෙන්නේ ඊශ්‍රායල්ගේ ස්වාමීන් වහන්සේට දෙන්න ඕන ප්‍රශංසාව ගැන. හලෙලූයා. අපි කියමු මුල සිටලා 149 ස්වාමීන්ට ප්‍රශංසා කරව ස්වාමීන්ට අලුත් ගීතිකාවක්ද ශුද්ධවන්තයන්ගේ සභාවේදී උන්වහන්සේගේ ප්‍රශංසාවද ගායනා කරව ඊශ්‍රායල් තමා මැව් තනන් වහන්සේ කෙරෙහි ප්‍රීති වේවා
සියොන් දරුවෝ තමන්ගේ රජුරෝ කෙරෙහි ප්‍රීතිමත් වේවා. නටමින් උන්වහන්සේගේ නාමයෙන් ප්‍රශංසා කෙරෙත්වා. රබාන සහ වීණා වදගෙන උන්වහන්සේට ප්‍රශංසා ගී කියත්වා. මක්නිසාද ස්වාමීන් වහන්සේ තමන් සෙනග කෙරෙහි ප්‍රසන්න වනසේක. යටහතුන් ගැලවීමෙන් සරසනසේක. සුදවත්වයෝ මහිමයෙන් යුක්තව සන්තෝෂ වෙත්වා. තමන්ගේ යහන්වල ඉඳ ප්‍රීතියෙන් ගායනා කෙරෙත්වා. ඔවුන්ගේ මුඛවල දෙවියන් වහන්සේට උතුම් ප්‍රශංසාවද අතෙහි දෙමුවත් කඩුවක්ද වේවා. කුමට දෙයක් ජාතීන් කෙරෙහි පිළිගැනීම හා මනුෂ්‍ය වර්ගයන් කෙරෙහි දඩුවම් පමුණවන පිණිසත් ඔවුන්ගේ රජුන් සිත දමමින් ඔවුන්ගේ අධිපති විලංගු වලින්ද බඳින පිණිසත් ලියන ලද විනිශ්චය ඔවුන් කෙරෙහි ඉෂ්ට කරන පිණිසත්ය. මේ ගෞරවය උන්වහන්සේගේ සියලු ශුද්ධවන්තයන්ට ඇත්තේය. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරා. හාලෙලූයා. අපි දෙවියන් වහන්සේට හැමතිස්සෙම ප්‍රශංසාවෙන් ඉන්න ඕනේ කියලා මේ දාවිද් මුළු ගීතාවලියේ හැමතැනම වගේ දාවිද් කතා කරනවා. දෙවියන් වහන්සේට අපි ලං වෙලා අපි ප්‍රශංසාවෙන් ඉන්න ඕනේ කියලා. හාලෙලූයා. ඒ වගේම මෙතන කියනවා ඊ ස්වාමීන්ට ප්‍රශංසා කරව අලුත් ගීතිකාවකි. ශුද්ධවන්තයන්ගේ සභාවේදී උන්වහන්සේගේ ප්‍රශංසාවද ගායනා කරව. හාලෙලූයා. අපි ශුද්ධවන්තයන්ගේ සභාව කියන්නේ අපි මේ රැස් වෙන සභාව. හාලෙලූයා. ස්වාමී මේ දාවිද් ගීතාවලියේ ලියන්නේ දෙවියන් වහන්සේගේ දරුවන්ට ශුද්ධවන්තයෝ කියලා. ආමේන්. ප්‍රශංසා වේවා. හාලෙලූයා. අපි දෙවියන් වහන්සේ තුළ ධර්මිෂ්ඨව ඉන්න මනුෂ්‍යය තමයි ශුද්ධවන්ත මනුෂ්‍යයෝ. එහෙනම් මේ ශුද්ධවන්තයන්ගේ සභාවේදී අපි අලුත් ගීතිකාවලින් අපි ප්‍රශංසා කරන්න ඕනේ. ඒක ස්වාමීන් වහන්සේගේ වචනේ ලියලා තිනවා. ඒ වගේම ලියලා තියෙනවා ඊශ්‍රායල් තමා මැව් තනන් වහන්සේ කෙරේ ප්‍රීති වේවා. සියොන් දරුවෝ තමන්ගේ රජුරන් කෙරේ ප්‍රීති වේවා. හාලෙලූයා. අපි අපේ දෙවියන් වහන්සේ නැත්නම් අපේ රජුරෝ ගැන අපි ප්‍රීති වෙන්න ඕනේ. හැමදෙස්සම අපි ප්‍රීතියෙන් අපි ප්‍රශංසාවෙන් ඉන්න ඕනේ. මොකද උන්වහන්සේ අපි ගැන සලකන දෙවියන් වහන්සේ, අපිට සපේන දෙවියන් වහන්සේ, අපිට යහපත කරන දෙවියන් වහන්සේ. අපි කොච්චර අයහපත් විදියට අපි අපේ ජීවිතවල අපේ දේවල් වල හිතුවත් අපිට අයහපත් දේ පෙවුනත් ස්වාමීන් වහන්සේ හැමදෙස්සම අපිට යහපත කරනවා. හාලෙලූයා. අපි බඟකට අපි හැමතිස්සෙම දකින්නේ නේද? අපි හැමතිස්සෙම පීඩාව දකින්නේ, අපි වේදනාව දකින්නේ ගොඩක් වෙලාවට. නමුත් ඒ හැමදේම අපිට උනාද සාක්ෂියක් වෙනවා. දෙවියන් වහන්සේ ඒ පීඩාව මැද, ඒ අයහපත් දේ මැද අපිට ස්වාමීන් වහන්සේ ගමන් කරන්න සලස්වලා අපි ඒකෙන් ජයග්‍රහණය ලැබුවට පස්සේ හාලෙලූයා. ඉතින් මේ වගේ ලොකු ප්‍රීතියක් අපිට ලැබෙනවා. හාලෙලූයා. පැහැදිලිද ඔයගලන්ට කියන එක? අපිට පීඩාවක් එන්නේ, අපිට මොනවාද අපහසුතාවයක් එන්නේ. ඒ අපහසුතාවය මැදින් අපි ගමන් කරපුවම අපිට ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්න පුළුවන්. හාලෙලූයා. මොකද දෙවියන් වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ හැමතිස්සෙම අපි දෙවියන් වහන්සේගේ දරුවෝ හැමතිස්සෙම දන්නවා මොකක් හරි ලොකු පීඩාවක් එද්දී මේ පීඩාව තුළ ලොකු ආශිර්වාදයක් තියෙනවා කියලා. තේරෙනවද? මේ පීඩාව තුළ ලොකු ජයග්‍රහණයක් අපිට තියෙනවා කියලා. ඉතින් අපිට සාක්ෂියක් තියෙන්න ඕනේ. මොකද ස්වාමීන් වහන්සේ කියනවා නුඹලා මේ පොළොවේ සාක්ෂිකාරයෝ කියලා. අපිට හැමතිස්සෙම දෙවියන් වහන්සේ ගැන සාක්ෂියක් තියෙනවා. අපිට නේද? බලගේ දෙවියන් වහන්සේ මොනවද කරලා තියෙන්නේ කියලා හවොත් අපිට කියන්න දෙයක් තියෙනවා. අපි මේ වගේ පීඩා කාලයක ගියා, මේ වගේ කරදරයක ගියා කියලා අපිට කියන්න දෙයක් අපිට තියෙනවා. අපි බලමු මේ ක්‍රියාපොතේ අපි බලමු ක්‍රියාපොතේ 28 වෙනි පරිච්ඡේදය. මෙතන පාවුලතුමා මේ නැව් නගිනවා මේ රෝමයට යන පිණිස. පාවුලතුමා නැව් නගිනව නෙවෙයි, පාවුලතුමාව නැවට දාගෙන අරයි යනවා. මොකද පාවුලතුමා විහිදකාරයෙක් හැටියට මෙතන අරයි යනවා.
මේ රෝමයට අරයි මේ යවන පිණිස අරයි යනවා. එතකොට මේ නැව ඊ타මත්ම ගුණාටුවකට අසු වෙනවා. ඊට පස්සේ පාවුලතුමා මේ උපදේශයක් දෙනවා මේ නැව් මොනවාද මේ පාවුලතුමාව ඒ වෙලාවේ මොනවාද බාරව හිටපු 100කට මුලාදෑනි මිනිස්සෙක් ඒ කියන්නේ 100කට මුලාදෑනි කියන්නේ යම්කිසි අධිපතියෙක්. මේ අධිපතියා තමයි මේ පාවුලතුමාව ඇතුළු මේ සිරකරුවන් මේ නැවේ දාගෙන අරයි යන්නේ. ඒ අරයි යද්දී තද කුණාටුවක් අසුබී බැවින් මොනවාද 17 කියවන්න 27 ක්‍රියා 27 17 පදය තුන් දවසකට පසු පවුල් විදුවරුන්ගේ ප්‍රධානීන් කැඳවුවේය. ඔවුන් රැස් වූ කල ඔහු ඔවුන්ට කතා කොට සහෝදරයනි මම සේවකට 27 17 ඔහු ඒක ඔසවාගත් විට ආදාරකම නැව යටින් තබා බැන්දෝය. සොරවැල්ලේ වැටිය යන යයින් ඔවුන් කුම දැව තබා එසේ ගෙන යනු ලැබුවෝය. තද කුණාටුව අසූ සිට බැවින් පහුවදා ඔහු නැව සැහැල්ලු කරන්නට පටන් ගත්තෝය. තුන්වෙනිදා තමුන්ගේම අත්වලින් නැවේ උපකරණ විසිකොළෝය. බොහෝ දවසක් ඉරවත් තාරකාවක් නොපෙමුණු බැවින්ද තද කුණාටුවක් පැවතුණු බැවින්ද අපේ ගැලවිල්ල ගැන තිබුණු සියලු බලාපොරොත්තු එතෙන් පටන් නැති වී ගියේ. මොකද උනේ දැන් මේ කුණා මේගොල්ලෝ නවට නැගලා දැන් තුන්වෙනි දවසක් වෙන්නේනවා. දැන් ලොකු කුණාටුවක් ඇවිල්ලා තියෙනවා. මෙතන මේ කුණාටුව ඇවිල්ලා දැන් මොකද උනේ දැන් මේක ඉස්සෙල්ලා පාවුලතුමා මේ 100කට මුලාදෑනියට කියනවා මේ නැව යන පැත්ත මේ පැත්තට යන්න එපා මෙතනින් හරවලා වෙන පැත්තකට යන්න කියලා. නමුත් මෙතන කියනවා 11 වෙනි පදයේදී කියනවා නමුත් 100කට මුලාදෑනියා පාවුල් කී දෙයට වඩා නැව්පතියාගේ නැව අයිතිකාරයාගේ කීම සැලකුවේ. මොකද පාවුලතුමා කියනවා මේ ගමන යන්න එපා කියලා. මොකද මේගොල්ලෝ ගොඩක් කල් නිර්හාර විඳලා ඒ වගේම ගොඩක් වෙහෙසටපත් වෙලා මේ සීතට මිනිස්සු ඔරොත්තු දෙන්නේ නැතුවයි කියලා මේ මාර්ගය අන්තරා සහිත මාර්ගයක් කියලා ඕ කතා කරපුවම මොකද පාවුලතුමා කියන්නේ දෙවියන් වහන්සේ තෝරගත්තු උන්වහන්සේගේ පස්සේ සභාවට එකතු වුණා වූ මොනවාද ප්‍රොෆෙටවරි හලෙලුයා. එතකොට මේ පාවුලතුමා කියනවා මේ ගමන යන්න එපා කියලා. එයාට දැනෙන දේ එයා කියනවා. නමුත් මේ නැව්පතියෝ සහ නැව් අයිතිකාරයෝ කියපු දේ තමයි මේ 100කට මුලාදෑනිය අහන්නේ. ඒ වෙලාවේ පාවුලතුමා බාරව හිටියේ මේ 100කට මුලාදෑනි මනුස්සයට. ඒක අහන්න නැතුව මේ ගමන් කිරීමෙන් මෙතන කියන 11 වෙනි පදේ නමුත් 100කට මුලාදෑනියා පාවුලු කී දෙයට වඩා නැව්පතියාගේ නැව අයිතිකාරයා කීම සැලකුවේ. සීත කාලයේ නැවති සිටීමට ඒ වරාය හොඳ නැති බැවින් එතරින් පිටත් වී පුළුවන් නම් ඊසානයටත් ගිනිකොරටත් ඉදිරියේ තිබෙනා වූ ක්‍රීතයේ වරායක් වූ පිනිකියට පැමිණේ එහි සීත කාලය ගත කරන්නටත් යන ලෙස වැඩි දෙනා දැනුමුතුකම් දුන්නේය. දැන් පාවුලතුමා මේ යන්න එපා කියද්දී මෙතන අපි නැවතට එමු කියද්දී ගොඩක් අය දැනුමුතුකම් දෙනවා අපි මෙතනින් යමු කියලා. දැන් මොකද වුනේ? දකුණු සුළඟ හීන් සැරේ ගැසූ කල ඔහු තමන්ගේ අදහස ඉටුුනේ යයි සිතා නැංගුරම් ඔසවා මොනවාද ක්‍රීතේ වෙරළ අසලින්ම ගියේ. දැන් අපි ගොඩක් වෙලාවට අපි ගමනක් යද්දී නේද අපිට කවුරුරි කියනවා නේ අම්මා හරි තාත්තා හරි අපිට උපදෙස් දෙනවා පුතේ මේ ගමන යන්න එපා. මේ ගමන වෙනවාද කියන්නේ ඔබට අන්තරාදායකයි. නැත්තම් මේ ගමන යන්න එපා. ඔබට මේ ගමනේ විපත්තියක් වෙන්න පුළුවන් කියලා හිතනවා. නමුත් අපි අහන්න නැතුව දෙමව්පියෝ අපි කියන දේ අහන්න නැතුව නැත්තම් වැඩිහිටියෙක් අපිට දෙන අවවාදය අහන්න නැතුව අනේ මේගොල්ලන්ගේ හනමිටි අදහස්
මේගොල්ලන්ගේ නැත්තම් මේ වම කරලා ඉස්සර නම් තිබ්බනේ මූණේ චිච්චික් ගෑවම නැත්තම් කවුරු හරි මිනිස්සෙක් මොකක් හරි ඉදලක් හරි ඉස්සරහින් අරන් ගියාම උදැල්ලක් එහෙම අරන් ආවම වම කරලා කියනවා ගමන් යන්න එපා කියලා. ඒ වගේ ඒ වලට නම් ඉතින් අපි කොහොමදත් කියන්නේ ආනමිටි අදහස් කියලා නෑ. ඒ වගේ දෙයක් නෙමෙයි. මෙතන පාවුලතුමා මඟ පෙන්වීමෙන් කියනවා මේ වරායේ ඉමු මෙතනින් පස් යන්න එපා මේ සීත කාලේ හරි අමාරුයි. මේ වෙලාවේ ගමන් කරන්න කියලා කියනවා. නමුත් අහන්න නැතුව මේගොල්ලෝ යනවා. ඒ යාම තුල දැන් මොකද වෙන්නේ? දැන් මේගොල්ලෝ ආරම්භයේදී හොඳ සැහැල්ලු සුලගක් හමනවා. ඉතින් මේගොල්ලෝ හිතනවා හරි මේ උලම් පාරට අපිට මේ පුළුවන් තරම් හොඳට යහපත් ලෙස ගමන් කරන්න පුළුවන් කියලා. දවස් 3ක් මේගොල්ලෝ ගියාට පස්සේ ලොකු කුණාටුවක් එනවා. මේ කුණාටුව ඇවිල්ලා දවස් ගාණක් මේ කුණාටුව කොච්චර සැරද කියනවනම් මේ වැස්ස හුළඟ කොච්චර සැරද කියන මේකට දවස් ගාණක් යනකම් ඉර තරු හඳ කිසිම දෙයක් මේගොල්ලෝ දැක්කේ නැහැ කියලා කියනවා. දැක්කේ නැහැ කියලා කියනවා. කුණාටුවේ භයානකකම. දැන් පාවුලතුමා කතා කරන එයා ජේසුස් දෙවියන් වහන්සේට ලං වෙච්ච කෙනෙක්. එයා කතා කරන්නේ එයා සිටින් උපදවලා නෙමෙයි කතා කරන්නේ. එයා තුලින් ස්වාමීන් වහන්සේ තමයි කතා කරන්නේ. අපි ඒක තමයි ගොඩක් වෙලාට අපි දෙවියන් වහන්සේගේ වචනේ අහන්නේ. අපි දෙවියන් වහන්සේගේ වචනේ අපි බලන්නේ. අපි වචනේ කියවන්නේ. ඇයි දෙවියන් වහන්සේ අපිට කතා කරන ක්‍රමයක් තමයි මේ ස්වාමීන් වහන්සේගේ වචනේ තුල. ඉතින් අපි ගොඩක් අමාරුකම් මැද අපි යන තත්ත්වයක්. ඔයගොල්ලෝ දන්නේ නැතුණා ලංකාවේ තත්ත්වය හරි භයානක තත්ත්වයක තියෙනවා. දෙවියන් වහන්සේ එළිදරව් කරා වගේ මීට අවුරුද්දකට ඉස්සෙල්ලා එළිදරව් කරා වගේ ඒ වගේම මම ඔබට කියලා ඇති 2019 නන්නාඳුන මිනිහෙක් මට මැසේජ් එකක් හරි පණිවිඩයකින් හරි දුරකථනයෙන් හරි මට කතා කරලා කිව්වා මට මතක නැහැ කවුද මිනිහයා කියලා මිලියන 60ක් නෑ මිලියන 6ක් ලක්ෂ 60ක් මිනිස්සු මේ ලෝකේ මැරෙන්න යනවා කියලා. එතකොට මේ වගේ පණිවිඩයක් ආවා කියලා. ඉතින් ඇත්තට මම වුණත් විශ්වාස කරන්නේ මම ඒකයි කාත් එක්ක දෙදාගත්තේ නැත්තේ ඒ දේ. මට ඒ දේ කියන්නේ මම මේ මනුස්සයට hina වුණා. ඔයාලා පිස්සු කතා කරනද මිලියන 6ක් ලක්ෂ 60ක් මිනිස්සු මැරෙන්න. අද වෙද්දී මේ ලක්ෂ 30ක් මිනිස්සු ඒ කියන්නේ මිලියන 6ක් මිනිස්සු මැරිලා තියෙනවා. හාලෙලූයා. මිනිස්සු ඉතින් දෙවියන් මිනිස්සු මැරිලා තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේගේ ප්‍රශංසාවේ උන්වහන්සේ අපිට කතා කරන දේවල් වලට පව කරලා අපි අහුම්කම් දෙන්නේ නැහැ. ඒක තමයි පව කරලා අපිට මිනිස්සු වයින් ඇයි උඹලට මේට කලින් දෙවියන් වහන්සේ උඹලට කතා කරේ නැද්ද? එළිදරව් කරේ නැද්ද? අපිටත් කතා කරනවා අපිත් පව කරලා ගණන් ගන්නෑ. ස්වාමීන් වහන්සේ කතා කරනවා. අය පව කරලා ගණන් මිලියන 6ක් කියපුවම පොඩි සංඛ්‍යාවක් නේද? ඉතින් එහෙනම් ලොකු යුද්ධයක් වෙන්න ඕනේ. මිනිස්සු මැරෙන්න යනවා කියලා. ලොකු රෝගයක් හැදිලා මැරෙන්න යනවා කියලා 2019 මැද භාගයේදී මට මේ පණිවිඩය ආවා. යම්කිසි කෙනෙක් කිව්වා මට ඒක කවුද කියලා හිතා ගන්න බෑ. ඉතින් ඒ වගේම ස්වාමීන් වහන්සේ අපිට ඊට පස්සේ නොඑක් තැන්වලදී කතා කරපු දේවල් තියෙනවා. අද අපේ දේශයේ තත්ත්වය තමයි ලොකු භයානක තත්ත්වයක තියෙනවා. මොකද අද අපේ දේශයේ දවසට 2000 ගණන් මිනිස්සු ලෙඩ රෝග හැදිලා කියලා ආරංචි වෙනවා. ඊයේ පෙරේදා අපි දන්න කියන මිනිස්සෙක් අපිත් එක්ක යාච්චාවල ඉන්න දරුවෙක්ගේ තාත්තා කෙනෙක් එයා දෙවියන් වහන්සේ පිළිගත්තේ නැති කෙනෙක්. ඉතින් එයා ජීවිතක්ෂයටපත් වුණා. මේ වගේ ගොඩාක් මිනිස්සු අද ශ්‍රී ලංකා දේශයේ මැරෙන අපි දන්නවා 1000 ගාන මැරෙන සංඛ්‍යාව පැනලා ගිහිලා තියෙනවා. ඒ වගේම දැන් ඒ ගාන පණින නිසා මොකද වෙලා තියෙන්නේ? දැන් ගණන් හදන්නේ ඉස්සර කොවිඩ් හැදිලා රෝගෙත් තිබිලා මැරුණොත් කොවිඩ් කියලා තමයි ඒගොල්ලෝ ගණනට දැම්මේ. දැන් එහෙම දාන්නේ නැහැ. කොවිඩ් තිබ්බට මිනිහ බාර දෙන්නේ නැහැ. නමුත් වෙන රෝගයකින් මැරුණා කියලා තමයි ඒගොල්ලෝ ඒ විදිහට තමයි ගණන් හදන්නේ. ඒක නිසා එතකොට මේ මැරෙන ගාන අඩු කරගන්න ඒගොල්ලන්ට අඩු කරගන්න ඕනේ. ඒක නිසා. මොකද එහෙම වුණාම රටට ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. නමුත් ප්‍රශ්නේ දැන් අන්තිමට බරපතල වෙලා තියෙනවා. ඒකයි මම එදා වීඩියෝ එක දාලා මනුෂ්‍යෙට කිව්වේ පරිස්සම් වෙන්න කියලා කිව්වා. අපි පරිස්සම් වෙන්න ඕනේ. අපි අවුම්කම් දෙන්න ඕනේ. ඔබට දෙවියන් වහන්සේ ඔබට හඬ ඇහෙන්න උන්වහන්සේ සලස්සලා තියෙනවා. අපිට ලොකු කාර්යයක් තියෙනවා පරිස්සම්. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඉන්න අය ගොඩක් පරිස්සම්. මොකද ගිය සතියේ 3500ක් විතර දවසට හම්බෙන්න ගත්තේ PCR එක 45000 40000 කරන වෙලාවේ.
දැන් PCR කරන එක නවත්තලා දැන් PCR කරන්නේ 18 10 15000 එහෙමලු කරන්නේ. ඉතින් එතකොට දැන් හම් වෙනවා 2500ක්. එහෙනම් දැන් 18000ක් කරලා 2500ක් හම් වෙනවා. එහෙනම් 40000ක් කරලා හම්බුනේ 3000යි. එහෙනම් අපි 40000ක් PCR කරොත් එහෙනම් හම්බ වෙන්නේ 5000 පැනලා මිනිස්සු. ලෙඩේ තියෙන අය 5000 පැනලා හම්බෙන්න ඕනේ. එහෙනම් ලංකාව ගොඩාක් අමාරු තැනක ඉන්නවා. ගොඩක් රෝගී වැඩි වෙලා තියෙනවා. එතකොට දැන් මේ අපේ දේශයේ PCR පරීක්ෂණයක් එන්නේ කරන දවස් දෙක තුනකට පස්සේ එන්නේ. මෙහෙ වගේ පැය ගාණෙන් දෙන්නේ නැහැ. දවල් කරපුවම හැන්දෑවේ දෙන්නේ නැහැ. මේ වගේ භයානක අඩියක අපේ රටපත් වෙලා තියෙනවා. අපි යාක්ෂා කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ තුළ. දැන් මෙතන මොකද උනේ? මේ පාවුලතුමාට ස්වාමීන් වහන්සේ කතා කරලා තිබ්බා. එයා බය නැතුව දැන් මේ හුලඟ ඇවිල්ලා මිනිස්සු බය වෙලා දැන් කැළඹෙනවා. දැන් කැළඹෙලා මොකද වෙන්නේ? නැව 80 15 කියන නැව ඊට 80 ඉදිරියට යන්න බැරිව සුලකට ගහගෙන යන්න ඉඩ හැරියේ. මේ නැව දැන් ගහගෙන යන්න ඉඩ ආරිනවා. ඊට පස්සේ මෙතන 18 කියන තද කුණාටුවක් 80 සිටි බැවින් පසුවදා ඔවුන් නැව සැහැල්ලු කරන්න පටන් ගත්තේ. ඉතින් තුන්වෙනිදා Tamanගේ අත්වලින් නැවේ උපකරණ විසිකරෝය බොහෝ දවසක් ඉරවත් තාරකාවක් නොපෙනෙන බැවින් තද කුණාටුවක් පැවතුණු බැවින් අපේ ගැලවිල්ල ගැන තිබුණු සියලු බලාපොරොත්තු එතෙන් පටන් නැතිව ගියේ. දැන් පාවුලතුමා මේක ලියනවා හැම කෙනෙක් තුලම තිබ්බා ජීවිතය ගැන ගැලවිල්ල තිබ්බ සියලු බලාපොරොත්තු නැතුව ගියා කියලා කියනවා. කෑමෙන් අප බොහෝසේ වැළකී සිටියද පසු පාවුලු ඔවුන් මැද සිට මිනිස්යන් මේ ආන්තරය සහ අලාභය නොපැමිණෙන පිණිස ප්‍රීතියෙන් පිටත් නොවෙන්න මා කී වචනය අහුම්කන් දෙන්න යුතුව තිබුණේ. පාවුලතුමා කියනවා මේ ගමන යන්න එපා කියලා. මේ ගමන යන්න එපා. ප්‍රීතියෙන් පිටත් වෙන්න එපා. ඉස්සරහට එන්න යනවා. ලොකු මාරකයක්. ලොකු විනාශයක් එන්න යනවා. අපි ටිකක් කියමු මේ සීත කාලය පොඩක් පසු කරලා අපි යමු කියලා. නමුත් මේ පාවුලතුමා කියන ඒ ප්‍රොෆෙටවරයා නැත්තම් අනාගත වක්තතුමා නැත්තම් ස්වාමීන් වහන්සේගේ ගෝලයා කියන දේ මේ අහන්නේ නැහැ. හalleluya. මේ අහන්නේ නැති කම මොකද දෙන්නේ? ලොකු විනාශයකට මිනිස්සු එදාපත් වෙනවා. විශේෂයෙන් මේ පාවුලතුමා කතා කරේ එයාව බාර විදපු කෙනාට. එයා ඇහැව්වේ නැහැ. එයා කිව්වා නම් මේ යන්න බෑ මේ කට්ටිය දාගෙන. මොකද 220 ගානක් පොදේ නැවේ හිටියා කියලා කියනවා. එතකොට මේ හැම කෙනෙක්ගේම ජීවිතය අනුතරටපත් වෙලා දෙනවා. ඉතින් දැන් මොකද කියන්නේ පාවුලතුමා කියනවා දැන් ඉතින් ධෛර්යවත් සිටින පිරිස නුඹලාට අවවාද කරනවා. මක්නිසාද නැව මිසක් නුඹලා අතරේ ජීවිත නැතිවීමක් නොවන්නේය. හalleluya. හalleluya. දැන් මේ පාවුලතුමා කියනවා දැන් කරන්න දෙයක් නැහැ. දැන් උඹලා දැන් මං එපා කියපු දේ අහලා දැන් නැව පිටත් වෙලා තියෙන්නේ. යන්න ඕන ගමන උඹලා ගිහිලා තියෙන්නේ. දැන් කුණාටුවකට අහු වෙලා තියෙන්නේ. හැම කෙනෙක්ගේම බලාපොරොත්තු සුන් වෙලා තියෙන්නේ. නමුත් පාවුලතුමා මිනිස්සෙන්ට ඊට පස්සේ බලාපොරොත්තුවක් දෙනවා. පාවුලතුමා කියනවා නැව විනාශ වෙලා ගියා. නුඹලාගේ එක්කෙනෙක්වත් විනාශ වෙලා යන්නේ නැහැ කියලා. හalleluya. හalleluya. ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට කතා කරනවා. අපි පරිස්සම් වෙන්න ඕනේ හැම දෙයකම. දැන් දෙවියන් වහන්සේ අපි තුල ඉන්නවා. අපේ නිවසට කිසි විපත්තියක් පීඩාවක් එන්නේ නැහැ කියලා අපිට ඕන විදියට අපිට හැසිරෙන්න බෑ. අපිට හැසිරෙන්න බෑ. ස්වාමීන් වහන්සේ වචනේ කතා කරලා තියෙනවා. නුඹලා කොහොමද ඉන්න ඕනේ? කොහොමද කන්න ඕනේ? කොහොමද නුඹලා යන්න ඕනේ? වසංගත කාලේ පවා අපි බැලුවොත් එහෙම මොනවාද පංච පුස්තකයේ දිවිතිය කතාවේම අරගෙන බැලුවොත් අපි දකිනවා වසංගත කාලේදී කොහොමද මිනිස්සු ආරක්ෂා වෙන දවස් 14ක් ගෙදරට වෙලා ඉන්න කියලා තියෙනවා. එහෙනම් කවද්ද මේ කතා කරලා තියෙන්නේ? අවුරුදු 3-4000කට ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ මෝසෙස් තුලින් කතා කරලා තියෙනවා. මෝසෙස් කියලා තියෙන්නේ. බෑදද කොහොමද දවස් 14ක් ගෙදරට වෙලා ඉන්න කියලා. දැන් දවස් 14ක් නෙමෙයි ගෙදරට කරලා තියන්නේ. නේද? දැන් මේ වගේ පාවුලතුමා කියනවා මේ ගමන යන්න එපා. මේ ගමන යන්න එපා විනාශයක් ඇති වෙන්න යනවා. නමුත් ඊට පස්සේ පාවුලතුමා කියන දැන් ඉතින් ධෛර්යවත් සිටින්න. 22 කියනවා නුඹලාට අවවාද කරේ මක්නිසාද නැව මිස නුඹලා අතරේ ජීවිත නැතිවීමක් නොවන්නේය. ආමෙන්. හalleluya. නැව මිස
නුඹලා අතරේ කිසිම ජීවිත අඳුරක් වෙන්නේ නැහැ. 23 කියවන්න. කොහොමයි මේ ජීවිත අඳුර වෙන්නේ නැත්තේ? පාළුතුමා උදාහරණයක් අරන් පෙන්නනවා. කුමක් හේයිද මා අයිති වූ මා සේවය කරන්නා වූ දෙවියන් වහන්සේගේ දූතයෙක් මේ රාත්‍රියේ මා ළඟ සිට පවුල් බයනවන්න. ආමෙන්. දැන් මොකද වෙන්නේ? කුමක් හේයිද මා අයිති වූ මා සේවය කරන්නා වූ දෙවියන් වහන්සේගේ දූතයෙක් මේ රාත්‍රියේ මා ළඟ සිට. දැන් මේක දේනද? පාවුල්තුමා මේ රාත්‍රී කාලේ දකින්න හීනයක්. දැන් මිනිස්සු කියන්න පුළුවන් මේ හීනේ දැන් මේ කුණාටු අතරේදී කියපුවම නුඹ මේක කලින් කිව්වනම් අපි ආනවනේ. ඇයි මේ කුණාටු ඇති වෙච්ච වෙලාවේ ඔබ මේ හීනේ ගැන කියන්නේ? පැහැදිලිද ඔයගලන්ට කියන එක? පැහැදිලිද? අවශ්‍යතාවය ඇති වෙන්න ඕනේ. ඒ දේ කියන්නේ. එයා කුණාටු ඇති වෙන්න ඉස්සෙල්ලා කිව්වේ නෑ මේ හීනයක් දැක්කා. පාවුල්තුමා මේ කුණාටු යන වෙලාවේ ස්වාමීන් වහන්සේ යාට පෙන්නනවා. හීනකින් කතා කරනවා. දැන් අපි එහෙම නිකන් හරි අපිට හීනයක් දර්ශනයක් දැකලා එම අපි දැම්මොත් එහෙම අද මිනිස්සු මොන විදිහට පිළිගන්නේ? ක්‍රිස්තියානිකාරය කොහොමද පිළිගන්නේ? ඇයි? අද ක්‍රිස්තියානි මිනිසයා දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම සුළු කොට දක්වලා තියෙනවා. හේතුව තමයි ක්‍රිස්තියානි මිනිස්සු විසින්ම අද මඟ පෙන්වීම විනාශ කරලා තියෙනවා. මේ පොළවේ ස්වාමීන් වහන්සේ මඟ පෙන්වන දේ විනාශ කරලා තියෙනවා. ඒ නිසා ගොඩක් පිළිගන්න කැමති නැහැ. අද බොහෝ අමාරුකම් ඔබ දන්නවද? ලංකාවේ මිනිස්සුන්ට මිනිපෙට්ටියක් වීදම් කරන්න සල්ලි නැති නිසා කාඩ්බෝඩ් පෙට්ටිය අද මිනිපෙට්ටියක් කරලා තියෙනවා. කාඩ්බෝඩ් ඒක නම් කමක් නැහැ කියන්නේ. මොකද ගහකට වීදම් වෙන මේ ලෑලි පෙට්ටියක් කරනවා කියන්නේ නේද? ගහක් හානි වෙනවා කියන එක කමක් නමුත් ඇයි මේ දේ කරන්නේ? ඒගොල්ලෝ ඇයි මේ දෙන්න පොළපොළ තියෙන්නේ? ඒක හිඟතාවයකට ඇති වෙලා තියෙන්නේ. දැන් මේ රටවල් වගේ මේ රටවල මිනිපෙට්ටි මදි වුණානේ මිනිස්සුන්ට. මේ වගේ හිඟතාවයකට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? අද කාඩ්බෝඩ් පෙට්ටි එක තමයි මිනිස්සු දාන ක්‍රමයට ඇවිල්ලා තියෙනවා. භයානක කාලෙක ඉන්නේ. අපි දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමට අපි අහුම්කම් දෙන්න. අපි බයෙන් වෙවුලමින් උන්වහන්සේගේ මඟ පෙන්වීම අපි පිළි අරගෙන අපි දෙවියන් වහන්සේට ලං වෙන්න ඕන. හalleluya. මේ ගුණාට යන වෙලාවේ පාළුතුමාට ස්වාමීන් වහන්සේ කතා කරනවා. කුමක් හේයිද? කියවන්න පුතේ ඒක ආයෙ පාන 23. කුමක් හේයිද මා අයිති වූ මා සේවය කරන්නා වූ දෙවියන් වහන්සේගේ දූතයෙක් මේ රාත්‍රියේ මා ළඟ සිට පවුල් බයනවන්න. නුඹ කායිසර් ඉදිරියේ සිටින්ට ඕනෑය. බලව නුඹ සමග නැවෙන් යන්නා වූ සියල්ලන්ද දෙවියන් වහන්සේ නුඹට දුන්සේකයි කීවේය. හalleluya. දැන් ස්වාමීන් වහන්සේ කුණාටුව තුලදී පාවුලට දර්ශනයකින් කතා කරනවා. හීනෙන් කතා කරනවා. කොහොමද ස්වාමීන් වහන්සේගේ දූතයෙක් කියලා කතා කරන මනුෂ්‍යයනා මොන භාෂාවෙන්ද දන්නේ නැහැ දෙවියන් වහන්සේ කතා කරන්නේ. අපිටත් අහන්න පුළුවන් පාවුලට මොන භාෂාවෙන්ද දන්නේ නැහැ දෙවියන් වහන්සේ කතා කරන්නේ. හalleluya. පාවුලට කියනවා නුඹ මේ නැව විනාශ වෙනවා. නමුත් මම ඔබට කියනවා ඔබත් එක්ක ඉන්න කිසි මිනිස්සෙක් විනාශ වෙන්න යන්නේ නැහැ. නැවේ ඉන්න කෙනෙක් බැරෙන්න යන්නේ නැහැ. හalleluya. ප්‍රශංසා වේවා. අපිත් ඒක තමයි කරන්න ඕනේ. දෙවියන් වහන්සේට අවුම්කම් දෙන්න. අවුම්කම් දීලා ඒ පීඩාවට පැනලා අපේ ජීවිතේ නැති කරගන්න එක නෙමෙයි අපි කරන්න ඕනේ. අපි එකෙන් පරිස්සම් වෙන්න ඕනේ. යාංශා කරන්න ඕනේ. අපි පසුතැවිලි වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ මොනවද කියලා තියෙන්නේ? රජවරුන්ට පසුතැවිලි වෙන්න. රජවරුන්ට දෙවියන් වහන්සේ දෙසට හැරෙන්න. දේශේ පාලනය කරන මිනිස්සු දෙවියන් වහන්සේ දෙසට හැරෙන්න. හalleluya. මන් දන්නේ ඉන්දියාවේ අගමැති මන් දැක්ක මේ යේසුස් වහන්සේගේ රූපයක් තියෙන ඉතින් ඒගොල්ලන්ගේ තියෙන විශ්වාසය නේද? එයා මේ ෆොටෝ එකක් අල්ලගෙන ඒවා ඇත්තද බොරුද කියලා මම දන්නේ නැහැ. අර ඉන්දියාවේ ලොකු පෙරලියක් වෙලා තියෙනවා. මොකද මේ බොරු දේවතාවෝ නැත්තම් දෙවිවරු අදහන එක අතහැරලා ඒගොල්ලෝ ස්වාමින් වහන්සේව අදහන තැනකට ඒගොල්ලෝ පැමිණෙමින් තියෙනවා.
රූප විසික් කරමින් තියෙනවා. අපිත් මේ දෙයට එන්න ඕනේ. දෙවියන් වහන්සේට අපි සැබෑව එකම දෙවියන් වහන්සේට යාච්ඡා කරන්න ඕනේ. නමස්කාර කරන්න ඕනේ. උන්වහන්සේ කතා කරන දෙවියන් වහන්සේ මේ පාවලට කතා කරන්නේ මේ පීඩාව මැදදී. තේරෙනවද? යන්න ඉස්සර නෙමෙයි කතා කරන්නේ පීඩාව මැදදී කතා කරනවා. නුඹ ඉන්න ඕනේ කයිසර් ඉදිරියේ නුඹ ඉන්න ඕනේ. ඒ නිසා නුඹට මේ ඉන්න සෙනග සියල්ලම නුඹට මම ගලවලා දෙන්න යනවා. හලෙලුයා. ඊට පස්සේ මොකද කියන්නේ? පාවලතුමා මේක සෙනගට කියනවා. කොහොමද කියන්නේ? එබැවින් මිනිස්සෙනි ධෛර්යය ඇතුව සිටින්න. මක්නිසාද මම දෙවියන් වහන්සේව විශ්වාස කරමි. එබැවින් මිනිස්සෙනි ධෛර්යය ඇතුව සිටින්න. මක්නිසාද මම දෙවියන් වහන්සේව විශ්වාස කරමි. දෙවියන් වහන්සේව විශ්වාස කරමි. ඔබට කියන්න පුළුවන්කම තියෙනවනේ බය වෙන්න එපා. මම දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. ඔබට කවුරු හරි මොකක් හරි රෝගයක් හරි මොන හරි කිව්වොත් ඔබට පුළුවන්කම තියෙනවනේ බය වෙන්න එපා. යාංශා කරන්න මේ යාංශා කාලය කරන්න. මේ විදිහට යාංශා කරන්න. මම දෙවියන් වහන්සේ විශ්වාස කරන ඔබගේ මුඛයෙන් ඒ පිටත් වෙන වචනේ තුලින් ඒ මනුෂ්‍යයට අවශ්‍ය විසුදුම දෙවියන් වහන්සේ කතා කරනවා. හalleluya. hey සුදාත්මයන් වහන්සේ ක්‍රියා කරන්නේ මේ එඩේර තුල විතරක් නෙමෙයි. එදා ඒ පෙන්තකොස්ත දවසේදී සුදාත්මයන් වහන්සේ එතන හිටපු 120 දෙනාටම ආවා. එතන ආච්චාව මෙහෙවපු ඒ 16 විතරක් නෙමෙයි ආවේ. 120 දෙනාටම සුදාත්මයන් වහන්සේ ආවා. මඟ පෙන්වීම ආවා. එහෙනම් ඔබ බය නැතුව ඔබට මිනිස්සු කතා කරද්දී ඔබ බය නැතුව කියන්නේ මෙච්චර වෙලාවක් ඔබ ආච්චා කරන්න. මෙච්චර ස්වාමීන් වහන්සේ ඔබ දොදනුවත්වම ඔබගේ වචන ටික උන්වහන්සේට ඕන දේ ඔබගේ මුඛයේ පාවිච්චි කරන් මේ මිනිස්සුන්ට කියයි. හalleluya. හැබැයි මේක පමණ දැන ක්‍රියා කරන්න ඕනේ. දැන් ඔක කිව්වා කියලා ගියේ දැවෙලා කොට අපි එහෙම කියන්න හොඳ නැහැ. අපි ස්වාමීන් වහන්සේ තුල පමණ දැන අපි ක්‍රියා කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේ සුදාත්මයන් වහන්සේ අපි තුල පමණ දැන අද දෙවියන් වහන්සේගේ මිනිස්සයා කියන දේ මේ ලෝකෙ පිළිගන්නේ නැති තත්ත්වයට ඇවිල්ලා තියෙන මිනිස්සුගේ පමණ දැන ක්‍රියා කිරීම නැති නිසා. තේරෙනවද? හැම දෙයකම එළිදරව්. හැම දෙයකම මඟ පෙන්වන්නේ. ඇයි තමන්ට කියලා තැනක් හදාගන්න තමන්ට කියලා නමක් හදාගන්න අද මිනිස්සයා කතා කරන නිසා අද දෙවියන් අද මේ එළිදරව් මඟ පෙන්වීම අද මිනිස්සයා පිළිගන්නේ නැති තැනකට ඇවිල්ලා තියෙනවා. නමුත් පාවුලතුමා කියනවා මම අදහන්නා. මම විශ්වාස කරනවා. මාව ආරක්ෂා කරන්නා දෙවියන් වහන්සේ මට කියනවා එබැවින් මිනිස්සෙනි ධෛර්යමත් ඇතුව සිටින්න. මක්නිසාද මම දෙවියන් වහන්සේ විශ්වාස කරමි. මට කියන්ට යෙදුණු ප්‍රකාරයටම සිද්ධ වන්නේ යයි විශ්වාස කරමි. හalleluya. ස්වාමීන් වහන්සේ කොහොමද මට කිව්වේ ඒ විදිහට වෙන්න යනවා. හalleluya. එසේ වත් අප එක් දිවයිනකට වැටෙන්න ඕන අයයි කීවේය. මොනවාද ඊට පස්සේ කියන 14 වෙනි දවසේ පැමිණි අප ආද්‍රිය මුහුදේ ඔබ ගෙන යනු ලබන කල මධ්‍යම රාත්‍රියේ පමණදී නැව්කාරයෝ අප ගොඩකට ලං වෙනවා යයි සිතා 14 වෙනි දවස දැන් දවස් කීයක්ද මුහුදේ මේ කුණාටුවේ දවස් 14ක් මේගොල්ලෝ දැන් මේ මොනවාද ගොඩබිමකට ලං වෙනවා කියලා මේගොල්ලෝ දැන් නැව් පුරන් දානවා ඒවා දානවා බලද්දී මේගොල්ලෝ ඒත් ඉන්නේ ගැඹුරු මුහුදේ. පැහැදිලිද ඔයගලන්ට? ඊට පස්සේ අපි මේකේ අන්තිම ටික අපි කියවමු. ඊට පස්සේ 40 ඉඳන් කියවන්න පුතේ. නංගුරම් පහ කර දමා මුහුදේ තිබෙන්න හැර ඒ එක්කම සුක්කානම් වල බැඳුම් මුදා ඉස්සරහ රුවක් උලකට නගා වෙරළ බලා ගියෝය. නමුත් මුහුද දෙකක් යාවෙන තැනකට පැමිණ මුහුද දෙකක් යාවෙන තැනට මොනවද කියන්නේ? යාවෙන තැනට මොය කටක් ළඟ. හalleluya. ඔව්. නම බිමට වැද්දුවෝය. එවිට ඇණිය ඇති තද වුණේය. රළවල වේගය නිසා අවරය බිඳෙන්ට පටන් ගත්තේය. තවද හිරකාරයන්ගෙන් කිසිවෙක් පීනා ගැලවී නොයන පිණිස ඔවුන් මැරීමට ඒවාගේ අදහසක් වූයේය. නමුත් සියයකට මුලා දෑනියා පාවුල් ආරක්ෂා කරනු කැමැතිව ඒ අදහසින් ඔවුන් වළක්වා පීනන්නට පුළුවන් අයට පළමු කොට මුහුදට පැන ගොඩට යන්නටත්
සේසන්ට සමහරු ලෑලි වලින් සමහරු නැවේ කෑලි වලින්ද ගොඩට යන්නටත් අනකඩය. මෙසේ සියල්ලෝම ගැලවී ගොඩට පැමිණෙනවා. හාලෙලූයා. හාලෙලූයා. දැන් මැරෙන්න ගිය හැම මිනිස්සෙක්ව පාවුලුතුමාට ස්වාමීන් වහන්සේ දර්ශනයෙන් පෙන්නලා කතා කරලා කියනවා මේ හැම කෙනෙක්ම බේරෙන්න යනවා කියලා. මිනිස්සු විශ්වාස කරන්නේ ඇයි එච්චරට කුණාටුව දවස් 14ක් තිස්සේ ඒගොල්ලෝ ඉර දැක්කේ නැහැ කියනවා. තාරකා දැක්කේ නැහැ කියනවා. සඳ දැක්කේ නැහැ කියනවා. මෙච්චර කුණාටුවක්. අන්තිමට මොකද වෙනවද මේගොල්ලෝ හිතනවා දැන් නැව කුණාටුව දැන් මේක ගොඩ බිමකට ලං වේගෙන ඉඳි මේගොල්ලෝ හිතනවා දැන් එහෙනම් මේ පාවුලුතුමා දැන් නැව විඳෙන්න යන්නේ නැහැ. මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. මොකද ස්වාමීන් වහන්සේ විතරව කරා පාවුලට නැව විනාශ වෙනවා. නමුත් එක්කෙනෙක්වත් මැරෙන්න යන්නේ නැහැ කියලා. නැව විනාශ වුණා නම් අපි කල්පනා කරන්න පුළුවන් කොහොමද එක්කෙනෙක්වත් මැරෙන්න යන්නේ නැහැ කියලා. ඒක තමයි දෙවියන් වහන්සේ කිව්වා නම් ඒ කිව්ව දේ වෙනවා. හalleluya. නැව මේ ගොඩබිම දැක ගිහිල්ලා මොකද වෙන්නේ? වැලි කන්දක හිර වෙනවා. ගිහිල්ලා ඒ හිර වෙලා මූදවල් දෙකක් එකතු වෙන තැන දෙපැත්තෙන්ම රැල්ල ගන්නවා. එක පැත්තක නෙවෙයි. මොකද වෙන්නේ? නැව කැඩිලා දෙකට තුනට කැඩිලා යනවා. අන්තිමට මේගොල්ලන්ව මරන්න එතන හිටපු හේවායෝ ඒ දැන් මේගොල්ලන්ගේ සිරේ මේගොල්ලෝ හිරකාරයෝනේ මේගොල්ලන්ට විලංගු එහෙම දාලා තින්නදී නමුත් මේගොල්ලන්ට අධිපති මුලාදෑනියෙක් හිටියා. මුලාදෑනියා මොකද කරේ? මේගොල්ලන්ව ලිහිල් කරලා මේගොල්ලෝ ඒ මුලාදෑනියා කියනවා පීනලා යන්න පුළුවන් අය දැන් නැවෙන් පයින් පැනලා පීනලා ගොඩට යන්න. ඊට පස්සේ ලෑලි නැවේ කැඩිච්ච කෑලි ටික අරගෙන අනිත් අය ඒ පීනන්න බැරි අය ඒව වදාගෙන ගොඩට යන්න කියලා ඔහු අන කරනවා. හalleluya. මේකෙන් මොකද වෙන්නේ? හැම කෙනෙක්ම බේරෙනවා. ඒ විතරක් නෙමෙයි. අපි බලමු ඊට පස්සේ මේ පාවුලුතුමා මේකෙන් බේරිලා ඔහු යනවා දැන් ඒ ගොඩබිමකට ගියාට පස්සේ එතන හිටපු මෙතන කියනවා මෙලෙච්චෝ එතන ඒ ගොඩබිමේ හිටපු මෙසේ ගැලවුණු කල ඒ දීපයට මෙලිතියයි කියන බව දැනගනිමු. ඉතින් මේ එහි සිටි මෙලෙච්චියෝ මේ මෙලෙච්චියෝ කියන්නේ මේ මෙලිතියේ ඉන්නව මිනිසුන්ට කියන්නේ මෙලෙච්චියෝ. තේරෙනවද? නැත්නම් මේ නරක මිනිස්සු කියන එක නෙමෙයි මෙලෙච්චියෝ. මෙලෙච්චියෝ අපිට බොහෝ මිත්‍රකම් පෙන්වෝය. මක් නිසාද? ගෑවුණත් ඇතුළු විනාශ වෙන්න. මැරෙනවා. විනාඩි ගාණක් මැරෙනවා. ඔය පොළොංගු කෑවා වගේ නෙමෙයි. පොළොංගු කෑවොත් ලේ ටික ගල් වෙනකන් හරි පැයක් දෙකක් හරි ඉඳී මිනිස්සු. නමුත් මේ සර්පයා ගෑවුණා. ඒක තමයි මෙතන කියන්නේ මේ දැන් මේ සර්පයා එල්ලුණානේ. එතකොට මේ මිනිස්සු කල්පනා කරනවා එහෙනම් මූ මෙච්චර මේ පාවුලුතුමා ගැන හිතනවා මෙච්චර දැන් මේ කුණාටුවකින් තද කුණාටුවකින් බේරිලා ආපු එකාගේ ඇඟේ සර්පෙක් එතෙන්න මූ කොච්චර ලොකු මිනිමරුවෙක් වෙන්නේ නැති. අය හිරකාරයෝනේ. ලොකු මිනිමරුවෙක් වෙන්නේ නැති කියලා මේ මිනිස්සු හිතනවා. දැන් ඒ සර්පයා ගෑවුණත් ඇති මැරෙනවා. මේකයි මේ රටේ අපි දකින්නේ නැත්තේ ඒකයි. මම හිතා සමාජ විනාශ කරලම දාලා ඇති. පාට ඉන්නවලු. ඉඳලා හිටලා එහෙම ඉන්නවලු ලොකු කැලෑවල් වල ඉන්නවලු. අපි කැලෑවල් ඇස්සේ යන්න නිසා අපි දන්නේ නැහැ. මම හිතන්නේ ඒගොල්ලෝම සූ එකකවත් දකින්නේ නැහැ. මොකද එච්චරට විනාශ කරලා තියෙන්නේ. ගෑවුණත් ඇතිලු. එක මේක සර්පයලු මේ රටේ ඉන්නේ. ඉතින් දැන් මේ සර්පයා දැන් මොකද උනේ? අතේ එල්ලුණා. දැන් මොකද අර මිනිස්සුගේ කල්පනාව කියවන්න. 4 ඒ සතා ඔහුගේ අතේ එල්ලී ඉන්නවා. මිලෙච්චියෝ දැක ඒකාන්තයෙන් මේ මනුෂ්‍ය මිනිමරුවෙක්. ඔහු මුහුදෙන් ගැලවුණු නමුත් ඔහුට ජීවිතයට යුක්තියක් නොවේ. ජීවත් වෙන්න යුක්තිය තෙමේ ඉඩ නොහරින්නේය. ජීවත් වෙන්න යුක්ති තෙමේ ඉඩ නොහරින්නේය. තේරෙනවද? අපි කියනවා නේද? මේකට මේ මොනවද අපි සෝභාදාමයේ විසින් දඩුවම් කරනවා නේද? යුක්ති තෙමේ. දැන් අපි කියන මාගලට උසාවියෙන් බේරිලාවත් නේද? මේක කරපු පාපයට මේකට දෙයියෝ හරි දඩුවම් කරනවා. අපි හිතනවා නේද? ඒක සාමාන්‍ය විවාහයේ තියෙන දෙයක්. සෝභාදාමෙන් හරි මූඩ දඩුවම් කරනවා. අපි දැන් උසාවියෙන් බේරිලා වූ පෞකාරයෙකුට එකපාරට හේනයක් ගහපු ගමන් අපි කියනවා දැක්කනේ මූට දඬුවම් සෝභාදාමෙන් හරි දඬුවම් ලැබුණා. මේ වගේ මේ මිනිස්සු කියන්න ගත්ත දැන් මූ පෙච්චර මේ පුණාටුවකින් බේරිලා ඇවිල්ලා තියෙනවා මේ
මොනවාද හිරකාරේ දැන් මූගේ විස සර්පයෙක් එදිලා තියෙනවා. එහෙනම් දැන් මූ දැන් මැරෙන්න යන්නේ. පේනව නේද? කතා කරගත්ත මිනිස්සු ටික එකතු වෙලා මොනවාද මෙලෙච්චියෝ ටික එකතු වෙලා කතා කරගත්තා. දැන් පේනවනේ මේක බේරිලාවට මේකගේ පෞකාරකමට දැන් මොකද වෙන්න යන්නේ? යුක්තිතේ මේ දඬුවම් කරන්න යනවා. දෙවියන් වහන්සේ මේගොල්ලෝ අඳුරන්නේ නැති ඇති. ඒගොල්ලෝ කියනවා නොකිය කියනවා මේකට මොනවද කියන්නේ මේ පොළොවට නැත්නම් මේ අධිපතිකම් කරන කෙනෙක්ගෙන් මෙයා දඬුවම් ලබන්න යනවා කියලා. කියවන්නේ. නමුත් ඔහු ඒ සතා ගින්නට ගසා දමා කිසි උපද්‍රවයකට නොපිර සිටියේ. දැන් මොකද කනේ? පාවුල්ගේ අතේ වැටිච්ච සර්පයා ගසලා ගින්නටම දානවා පාවුල්. පැහැදිලිද? ස්වාමීන් වහන්සේගේ වචනේ කියනව නේද? නුඹට වසක් පිසක් කැවුනක් නුඹ මැරෙන්න යන්නේ නැහැ. නේද? සර්පේ දෂ්ට කරත් නුඹ මැරෙන්න යන්නේ නැහැ. නේද? දැන් අපි ඕක කියලා වහකණ්ඩ කියොත් හරියනවද? ඒක නෙමෙයි මෙතන කියන්නේ. අපිට අහම්බේ. තේරෙනවද? අපිට මටත් මගේ භාර්යාවටත් මගේ දරුවන්ට අපි සේවයට යද්දී බංගොක් අය අපිට ටෙස්ට් කරන්න නොඑක් දේවල් දීලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙත් කට්ටලිකාරයෝ ඉන්නවනේ. නමුත් අපිට ඒක ඒ දේවල් කෑවට පස්සේ ටික ඇඟට ශරීරයට අමාරුවක් දැනෙලා ඒක එහෙම එක්කෝ ටොයිලට් එකට ගිහිල්ලා ඒ දවස මෙයා වෙලා යනවා. නමුත් අපේ ඇඟට කිසි හානියක් වෙන්නේ නැහැ. මේ වගේ අපිට දැනෙලා තියෙනවා. පැහැදිලිද? අපේ ගෙදර ඉදි ඉස්සරහා ගෙදර හිටිය අන්‍යාගම්කාර කෙනෙක්. ඉතින් අපි දැන් එයා දන්නවා අපි ආරක්ෂා කරනවා අපි කියනවා මහලොකු පඬිතකමට අපිට කිසිම දෙයක් වෙන්නේ අඩි වෙන පොඩි වෙන ඕනියම් වදින්නේ නැහැ කියලා. දැන් මම එක දවසක් එළියට බෑලා යන්න ඇද්දි අපේ අම්මා හැමතිස්සෙම මට ඉස්සෙල්ලා ගිහිල්ලා එයා මිදුළු අතු ගාලා අම්මලාගේ සිරිතක් තියෙනවානේ. පාර කෙරුවට එනකම් අතු ගන්නවා. පාරේ ඔක්කොමලා ගියාට එයා පාරත් අතු ගන්නවා. ඉතින් අතු ගානවා එයා යද්දි මොනවාද හාල් දාලාලු. වත්තේ හැමදාම හාල් දාලාලු. ඉතින් මේ අම්මට හිතුණලු මේක මේ කවුරු හරි එක්ක බය කරන්න නැත්නම් මතුරුලා හරි කරපු දෙයක් කියලා. එයා ඒ ටික ඔක්කොම අතු ගාලා තමයි අතු ගාලා දාලා ඇවිල්ලා මට කිව්වා මේ වගේ දෙයක් තිබ්බා කියලා. කිව්වෙත් එදා නෙමෙයි පහුවෙන්ද කිව්වා. ඊට පස්සේ එයා ඒක අතු ගාලා දාලා යාක්ෂා කරලා වතුර ටිකක් ඉස්සා කියලා කිව්වා. එච්චරයි. හාලෙලූයා. හාලෙලූයා. ඉතින් ඒ වගේ එක දවසක් යද්දී මොකද්ද මන් දන්නේ නැහැ පොළ වලින් ගොට්ටු වගේක් හදලා හරියටම උදේ නැගිටලා එළියට බහින්න ඇද්දි දොර කොට තියලා තිබ්බා. අල්ලලා ඉවරලා ඉදලෙන් අරන් විසික් කරලා ගිනි තියලා දාලා යාක්ෂා කරපු වතු තියලා අපේ වැඩේට ගියා. මුකුත් උනේ නැහැ. ඒ මිනිස්සු බලන් ඉඳලා ලැජ්ජාවටපත් වෙන්නේ. අපි බය වුණේවත් නැහැ. ඇයි අපි නිකන් හරි කියලා ඉල්ලන් කන්න හොඳ නැහැ. කට්ටඩිය කරන දේවල් අපිට වදින්නේ අරවම කියලා අපි ගිහිල්ලා කට්ටඩි තෝයිල් නටන තැන් වල ගිහිල්ලා අපි ඒ වස්සට ගිහිල්ලා පිස්සු නටන්න යන්න හොඳ නැහැ. අපේ පාඩුවේ අපි ගමන යන්න ඕනේ. නමුත් මේ මිනිස්සු අපිට යම් දෙයක් කරනවා නම් ඒ දේ අපිට වදින්න යන්නේ නැහැ. තේරෙනවද? විනාශකාරී දේවල් වලින් උන්වහන්සේ අපි ආරක්ෂා කරනවා. බය වෙන්න ඕනේ නැහැ. හalleluya. දැන් මේ පාවුලතුමා මෙච්චර පුණාටුවකින් බේරිලා ආවා. බේරිලා ආපු පාවුලතුමාට මොකද වෙන්නේ? මේ ගිනි දපින්න ගිහලා සර්පෙක් ඇවිල්ලා අතේ එල්ලෙනවා. මේ අතේ එල්ලුණාට පස්සේ මේ මොනවද වෙන්නේ? මේ මිනිස්සු කියන්න ගන්නවා හරි. ඊට පස්සේ කියන්න පුතේ. දැන් මොනවද වෙන්නේ? අතේ එල්ලුණු සර්පයාව මෙයා ගස්සලා දානවා. ගස්සලා දාපුවම මේ සර්පයා ගින්නට වැටලා පිච්චෙනවා. ඔව්. ඔහු ඉදිමෙන්නේය. දැන් මිනිස්සු කල්පනා කරනවා දැන් මෝගේ හැරගේ සර්පයා වැහුණා. වැහුණාට පස්සේ දැන් මොකද වෙන්න යන්නේ? දැන් මූ ඉදිමෙන්න යනවා. ඇයි? මම ඔයාලට කිව්වනේ ඉස්සෙල්ලාම කිව්වා ඉස්සරට භයානකයි මේ සර්පයා. මේ ගෑවෙන්න විතරයි ඕනේ. මේ රටේ ඉච්චර භයානක සර්පෙක් ඉන්න කවුරුත් දැක්කේ නැතුණාට. දැන් මොකද වෙන්න යන්නේ? මූ ඉදිමෙන්න යනවා. කියවන්නේ. නමුත් හදිස්සියෙන් මැරී වැටෙන්නේ. හදිස්සියෙන් මැරිලා වැටෙන්න යනවා. කියා ඔහු බලා සිටියෝ. ඔවුන් දැන් බලාගෙන ඉන්න පාවුලු ඉදිමෙන්න යනවා. හදිස්සියෙන් මැරිලා වැටෙන්න යනවා. ඔව්. නමුත් බොහෝ වෙලා බලා සිටියා. බොහෝ වෙලා බලාගෙන හිටියලු. ඔව්. ඔහුට කිසි අනතුරක් නොව. ඔහුට කිසි අනතුරක් උනේ නැහැලු. ඔහු දුටු කල තමන්ගේ කල්පනා වෙනස් කොට දැන් ඔහුට කිසි අනතුරක් උන්නේ නැහනේ. ඔවුන්ගේ කල්පනා වෙනස් වුණාලු ඩක් ගාලා. ඇයි මෙච්චර විසකරු සර්පෙක් ඔහුගේ ඇඟේ එල්ලිලා සනිකේ මේ මිනිහා මැරෙන්න ඕනේ. ඉතිමිලා මැරෙන්න ඕනේ. නමුත් ඕඩ කිසිම දෙයක් උන්නේ නැති නිසා දැන් මේගොල්ලෝ කල්පනා කරන්න ගත්තා. මොනවද කල්පනා කරේ?
ඔහු දෙවි කෙනෙක්යි කිව්වෝය. ඔහු දෙවි කෙනෙක්යි සිතුවෝය. හාලෙලූයා. හාලෙලූයා. දෙවියන් වහන්සේගේ දරුවන්ට කිසි විපතක් වෙන්නේ නැහැ. ආමේන්. හාලෙලූයා. දැන් එහෙම උනේ නැති නිසා මොකද වෙන්නේ? මොහු දෙවි කෙනෙක් කියලා හිතුවලු. ආමේන්. හාලෙලූයා. එහෙනද? මේ ඔබ දෙවියන් වහන්සේ තුල හරියට ගමන් කරන්න. එහෙනද? ස්වාමින් වහන්සේ එහෙනම් ඔබට මරණයක් වෙන්න දිනනවා, ඔබට රෝගයක් වෙන්න දිනනවා. උන්වහන්සේ කැමති නම් තමයි ඒ දේ වෙන්නේ. අපිට රෝගයක් වෙන්න ආවත් ඒක උන්වහන්සේ කැමැත්ත වෙන්න ඕනේ. තේරෙනවද? උන්වහන්සේ කැමති නැත්නම් අපේ ශරීරයට රෝගෙ එන්නේ නැහැ. උන්වහන්සේ කැමති නැත්නම් ඒ විපත්ති අපිට එන්නේ නැහැ. උන්වහන්සේ කැමති නැත්නම් ඒ මරණය අපිට එන්නේ නැහැ. තේරෙනවද? හැමදේ අපිට මොන හරි දෙයක් වුණොත් ඒක උන්වහන්සේ කැමැත්ත. ඇයි බලන්න මේ කුණාටුවකින් බේරෙන්න පාවුලතුමා එතකොට මේ මොනවාද දරුණු සර්පේ ඊටසේ අතේ එල්ලෙන පාවුලතුමා දෙවියන් වහන්සේ ආරක්ෂා කරනවා. හalleluya. ඉතින් ස්වාමින් වහන්සේ තුල ඔබ දෙවියන් වහන්සේට මේ ගීතාවලියේ 149 කියනවා වගේ ඔබ දෙවියන් වහන්සේ උදේ ඇඳේ ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන්න, මෙනෙහි කරන්න, උන්වහන්සේගේ දේ වචනේ අහන්න. ස්වාමීන් උන්වහන්සේ කැමති උන්වහන්සේ ප්‍රශංසා කරන මනුෂ්‍යයාට මෙතන කියනවා කුමකටද ජාතීන් කෙරෙහි පරිගැනීම හා මනුෂ්‍ය වර්ගයන් කෙරෙහි දඬුවම් පමුණවන පිණිසත් ඔවුන්ගේ රජුන් සිත දමන බින්ද ඔවුන්ගේ අධිපතීන්ගේ විලංගු වලින්ද බිඳ දමන පිණිසත් ලියන ලද විනිශ්චය ඔවුන් කෙරෙහි ඉෂ්ට කරන පිණිසත් ස්වාමීන් වහන්සේ ලියන ලද විනිශ්චය මනුෂ්‍ය කෙරේ දුෂ්ට මනුෂ්‍ය කෙරේ ස්වාමීන් වහන්සේ ඉෂ්ට කරන්නේ. හalleluya. උන්වහන්සේ ලියලා තියෙනවා. මේ විදියට නුඹලා ගත කරොත් මේ දේ තමයි නුඹලාට වෙන්නේ කියලා. ඉෂ්ට කරන පිණිස මේ ගෞරවය උන්වහන්සේගේ සියලු ශුද්ධවන්තයන්ට ඇත්තේ ස්වාමීන්ට ප්‍රශංසා වේවා. හalleluya. උන්වහන්සේ නදුනත් අපේ ජීවිතේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. හalleluya. ඒ නිසා අපේ මුළු ජීවිතෙම දෙවියන් වහන්සේට ගත කරන් දෙන්න. පාවුලතුමා හැමදේම අතහැරලා දෙවියන් වහන්සේ ළඟට ආවා. දැන් මං කියන්නේ ඔයගොල්ලන්ට හැමදේම අතහැරලා ඉන්න කියලා නෑ. පාවුලතුමා සේවය කරන්න එයා පොඩි ව්‍යාපාරයකට කරා. කූඩාරම් හදලා එයා විකුණුවා කියලා. කූඩාරම් කියන්නේ වැඩ කරන්නේ. එහෙමද? වැඩ කරලා එයා මුදල් ඉපෙව්වා. එහෙම තමයි එයා සේවය කරේ. හalleluya. මම කයම අහනවා කරලා පාස්ටර් එයා ෆුල් ටයිම් ද හාෆ් ටයිම් ද මම කෙලින්ම අහන්නේ මොකද්ද ෆුල් ටයිම් ද හාෆ් ටයිම් ද කියන්නේ සේවය. හalleluya. අපි දෙවියන් වහන්සේට අපි සේවයක් දීලා තියෙනවා නම් ස්වාමීන් වහන්සේ අපිට දුන්න දේ අපි උපරිම කරපුවාම හරියි. ආමෙන්. ඉතින් ස්වාමීන් වහන්සේ පංගුවක්කයට සේවය කරලා රැකියාවක් කරලා සේවය කරන්න උන්වහන්සේ සිත දීලා එහෙනම් පංගුවක්කය සේවයෙන් ජීවත් වෙන එක දෙවියන් වහන්සේගේ කරුණාව. නමුත් ස්වාමීන් වහන්සේ අපිට මඟ පෙන්වනවා. ස්වාමීන් වහන්සේ කතා කරනවා. විපත්තියෙන් බේරෙන්න ඕන විදිහට කතා කරනවා. ඔබ දෙවියන් වහන්සේ තුල උන්වහන්සේගේ වචන අනුව ඔබ ගමන් කරද්දී ඔබ ජීවත් වෙද්දී දෙවියන් වහන්සේ ඔබ විපත්තියෙන් කරදරේ උන්වහන්සේ බොදවන්න යනවා. ආමෙන්. ජේසු පිටයි හැම කෙනෙක් අපි නැගිටිමු මේ වෙලාවේ. අපිට තියෙනවා යාක්ෂා ඉල්ලීම වලට අපි යාක්ෂා කරන්න යනවා මේ වෙලාවේ. මේ වෙලාවේ අපි යාක්ෂා ඉල්ලීම වලට යාක්ෂා කරන්න යනවා. අපි ස්වාමීන් වහන්සේ තුල අපි යාක්ෂා කරමු. රෝගීව ඉන්න හැම කෙනෙක් දෙවියන් වහන්සේ සුව කරන්න ඕනේ කියලා. රෝගීව ඉන්න හැම කෙනෙක් දෙවියන් වහන්සේ නිදහස් කරන්න ඕනේ. ඒ රෝග වලින් සුව කරන්න ඕනේ කියලා අපි මේ වෙලාවේ හැම කෙනෙක්ම අපි මේ වෙලාවේ අපි යාක්ෂා කරමු. සුදෝ බලවන්ත දෙවි පියාණනි ඔබ වහන්සේගේ හස්තයට දෙවියන් වහන්සේ මේ වෙලාවේ රෝගීව යම් කෙනෙක් මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි මේ යාක්ෂාවට සම්බන්ධ වෙලා ඉන්නවද? මම යාක්ෂා කරනවා මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි ඔවුන් රෝගීන් ඔබ වහන්සේ මුදවන්න කියලා මම යාක්ෂා කරනවා. යාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමීනි රෝගය දෙවියන් වහන්සේ රෝගයට දැනවස් යේසුස් වහන්සේගේ නාමයෙන් අණ කරනවා. රෝගය සම්පූර්ණයෙන්ම මේ ශරීරවලින් පහවලට උනේ කියලා මම ආඥා කරනවා. යේසුගේ නාමයෙන් මම අණ කරනවා. රෝගයට මම අණ කරනවා. නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් රෝගේ ඉවත් වෙන්න ඕනේ ස්වාමීනි. වහන්සේගේ හස්තයට රෝගීව ඉන්න කෙනෙක් බාර කළ මම ආඥා කරනවා මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි ඒ සුනෙත් ස්වාමීනි මොනවාද කැල්සියම් වල නිසා ඒ ශරීරයේ ගල් වෙලා ඉන්නවා ස්වාමීනි සුනෙත් කුමාර කියන පුතා බාර කළා මම ආක්ෂා කරනවා මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ සුවය
ඔබ වහන්සේ ඔහු කෙරෙහි නිදහස් කරන්න කියලා යාචනා කරනවා. නාසරෙත් යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හලෙලූයා. අපි ඒ වගේම යාචනා කරමු නිවාස නැති අයට දෙවියන් වහන්සේ මේ අවුරුද්දේ ආශිර්වාද කරන්න ඕනේ කියලා අපි යාචනා කරමු. සුදෝ බලවත් දෙවි පියාණනි ඔබ වහන්සේගේ හස්තයට ස්වාමිනේ නිවාස නැතිව ඉන්න අය බාර කළම මම යාචනා කරනවා මගේ දෙවියන් වහන්සේ. ස්වාමිනේ වහන්සේ කරුණාව ස්වාමිනේ ඔවුන් කෙරේ නිදහස් වෙන්න ඕනේ. මේ වෙලාවේ ස්වාමිනේ ඔවුන් දනගාලා අද්දෙක උස්සලා ඔබ වහන්සේට කතා කරමින් ඉන්නවද? ජේසු තාත්තේ උදව් කරන්න උපකාර කරන්න කියලා ස්වාමිනේ ඒ නිවාසේ නැතුව ඉන්න හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ හස්තයට මේ වෙලාවේ බාර කරනවා මගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ නිදාස් කරන්න ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේගේ උරුමය ඔබ වහන්සේ ළඟා කර දෙන්න කියලා ආඥා කරනවා යේසුනේ. ඔබ වහන්සේ ස්වාමීන් අවශ්‍ය මිනිස්සු නැගිටවන්න ස්වාමීන් උපකාර කරන්න මගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේගේ හස්තයට සියල්ල බාර කරනවා කැප කරනවා. නිවාසේ නැතුව ඉන්නව හැම කෙනෙක් ඔබ වහන්සේ දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න මගේ දෙවියන් වහන්සේ උපකාර කරන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නිසාය. ආමෙන්. හලෙලූයා. ඒ වගේම සංජීව කියලානේ සංජීව කුමාරද කියලා ළමෙක් නේද හිරේ ඉන්නවා කියලා යාච්ඡා කරන්න කියලා තිබ්බේ. ඔව්. නිරෝෂන් සංජීව කියලා කෙනෙක් මං හිතන විදිහට අපි යාච්ඡා කරමු. ඒ මම කියන විදිහට එයාව නවද්‍රව්‍ය එයාට දාලා මනුෂ්‍ය විසින් එයාව පොලිසියට ඔත්තුවක් දීලා එයාව අල්ලලා දීලා තියෙනවා. අපි යාච්ඡා කරමු දෙවියන් වහන්සේ ඒ නිරෝෂන් සංජීව කියනවා කෙනාට ස්වාමීන් වහන්සේ යුක්තිය ඉෂ්ට කරන්න. ස්වාමිනේ නිදාස්කම උඩ දෙන්න මගේ දෙවියන් වහන්සේ. ස්වාමිනේ ඒ දෙවියන් වහන්සේ ස්වාමිනේ උඩ මද්ද්‍රව්‍ය දාපු අය ඒ දෙවියන් වහන්සේ බොරු චෝදනාවට අල්ලන් ගිය අය ලැජ්ජාවටපත් වෙන්න ඕනේ. යේසුගේ නාමයෙන් යේසුගේ නාමයෙන් ලැජ්ජාවටපත් වෙන්න ඕනේ කියලා මම යාචනා කරනවා. රිවාශිකල බල අයි කනදල රියන් දේරිවි ශන්දර විකාරා යේසුගේ නාමයෙන් ඔව් ලැජ්ජාවටපත් වෙන්න ඕනේ ස්වාමිනේ. මේ දරුවට වහන්සේ නිදාස්කම දෙන්න. ඔව් වැරද්දක් කරලා නැත්තම් ඔව් ධර්මිෂ්ඨ මිනිසෙක් නා ඔව් සාධාරණ ජීවත් වුණ කෙනෙක් නා ඔව් මේ මද්ද්‍රව්‍ය සම්බන්ධව කිසිම දෙවියන් වහන්සේ ස්වාමිනේ ඔව්ට සම්බන්ධයක් නැත්තම් මම යාචනා කරනවා නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් නිදාස්කම දෙන්න ඕනේ. පවුලුස් සීලස් ඒ සිරගේ ඉති සමිඳුන්ට ප්‍රශංසා කරා ගායමින් ප්‍රශංසා කරා සිරගේ දොරවල් ඇරුණා ඒ භූමිකම්පාවක් ඇවිල්ලා ඔවුන් සිරගේ දොරවල් ඇරලා ඔවුන් නිදහස් වුණාසේ සිරේ මුදා දෑනියන් නිදහස් වුණාසේ මේ සංජය කුමාර කියනවා දෙවියන් වහන්සේ මේ දරුවා සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න ඕනේ නිදහස් වෙන්න ඕනේ නිදහස් වෙන්න ඕනේ නිදහස් වෙන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අන කරනවා. ස්වාමිනේ වහන්සේ නිදහස් කරන්න ආශිර්වාද කරන්න මගේ දෙවියන් වහන්සේ. ස්වාමිනේ උපකාර කරන්න මගේ දෙවියන් වහන්සේ. අපි ආශා කරමු රන්තරු කියනවා මේ සහෝදරයේ පුතාට උණු රෝගය හැදිලා තියෙනවලු අපි ආශා කරමු. ඉතින් මේ වගේ මේ උණු රෝගය හැදිලා තියෙනවා ගොඩක් පරිස්සම් වෙන්න. ඉතින් ඔබ දකින්න ඇති ගොඩක් අය ඊයේත් මම ඔබට සාක්ෂියක් දැම්මා. ඔබට පුළුවන් එයාට අරින්න අපේ යාක්ෂා කරපු වීඩියෝ එකක් තියෙනවා වතුර වලට යාක්ෂා කරපු වීඩියෝ එකක් ඒ වතුර එක යාක්ෂා කරලා ඔහුට බොන්න කියන්නේ ඒක තියෙන විදිහට ඔසුව වෙන්න යනවා මම යාක්ෂා කරනවා යේසුගේ නාමයෙන් මේ වෙලාවේ දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේගේ හස්තයට දෙවියන් වහන්සේ ස්වාමිනී ඒ රෝගයෙන් ඉනව දෙවියන් වහන්සේ ස්වාමිනී ඒ පුතා ස්වාමිනී සුව කරා යේසුගේ නාමයෙන් ඒ උණ රෝගය ස්වාමීන් වහන්සේගේ නාමයෙන් සුව වෙන්න ඕනි කියලා මම ආශා කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. මේ වෙලාවේ සුමුදු කරුණාරත්න කියනවා කරුණාරත්න කියනවා මේ සහෝදරයන් බාර කළා අපි ආශා කරමු. ඔහුගේ වම් අතේ හිරිගතිය නැති වෙන්න කියලා අපි ආශා කරමු. ස්වාමිනේ සුදෝ බලවත් දෙවි පියාණනි ඔබ වහන්සේගේ හස්තයට මේ වෙලාවේ සුමුදු කරුණාරත්න කියනවා මගේ දෙවියන් වහන්සේ ස්වාමිනේ මේ දරුවා බාර කළා මම ආශා කරනවා නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් මම අණ කරනවා අතේ තියෙන හිරිගතිය යේසුගේ නාමයෙන් යේසුගේ ලේබලින් පහවෙලා පණක් කියලා මම අණ කරනවා යේසුගේ නාමයෙන් රෝගේ සුව වෙන්න ඕනේ ඔබ වහන්සේ උඩ කරුණාව නිදාස් කරන්න කියලා ආශා කරනවා නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් හලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමිනේ ඔබට ගෞරව කරන මගේ දෙවියන් වහන්සේ උපකාර කරන්න ස්වාමිනේ වහන්සේගේ හස්තය ඔබ වහන්සේගේ පුදුම ප්‍රේමයට වඩා ආශිර්වාද කරන්න කියලා මම ආශා කරනවා ආශිර්වාද කළමම නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්
මේ වෙලාවේ රෝගීව ඉන්න අය, ඒ වගේම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න අය, ඒ වගේම දරුවෝ බලාපොරොත්තුෙන් ඉන්න අය මම මේ වෙලාවේ යාච්ඡා කරන්න යනවා. ඔව් පුතේ යසංගිකා ඔයාගේ අම්මා වෙනුනුත් අපි යාච්ඡා කරමු. මේ රෝගීව ඉන්න අය වෙනුවෙන් අපි යාච්ඡා කරද්දී ස්වාමිනී යසංගිකාගේ මව ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. මේ වෙලාවේ තෙල් වලට අපි වතුර වලට යාච්ඡා කරන්න යනවා. රෝගීව ඉන්න අය ඒ වගේම මත්ද්‍රව්‍ය ගන්න අය, ඒ වගේම දරුවෝ බලාපොරොත්තුෙන් මේ යාච්ඡාවට සම්බන්ධ වෙන අය අපි යාච්ඡා කරන්න යනවා. ඔබට පුළුවන් යාච්ඡා කරලා වතුර ටිකක් ඔබ රෝගීව ඉන්න අයට දෙන්න. ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම ඒ ජලය තුල උන්වහන්සේ සුවය උන්වහන්සේ තියලා ස්වාමීන් වහන්සේ දිව්‍ය ඖෂධයක් කරලා උන්ට සම්පූර්ණ සුවය උන්වහන්සේ නිදහස් කරයි. මම මේ වෙලාවේ යාච්ඡා කරන්න යනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ හස්තයට දෙවියන් වහන්සේ ස්වාමිනී මේ දෙවියන් වහන්සේ ස්වාමිනී මේ රෝගීව දෙවියන් වහන්සේ ඉන්න අය, මේ දරුවෝ බලාපොරොත්තු වෙන මේ යාච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්න අය, ස්වාමීනි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න අය දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා තාත්තේ. ස්වාමිනී මේ ජලය දෙවියන් වහන්සේ උන් අතැතිව දෙවියන් වහන්සේ ස්වාමිනී ඉන්නවනම් මේ තෙල් උන් අතැතිව ඉන්නවනම් මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ හස්තයට දෙවියන් වහන්සේ ස්වාමිනී මේ තෙල් වලට මේ ජලයට ඔබ වහන්සේ අතකසලා ආශිර්වාද කරන්න මගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ කරුණාව පුදුම ප්‍රේමය දෙවියන් වහන්සේ මේ ජලය මැද ඔබ වහන්සේ තවන්ට ස්වාමිනී විශ්වාසයෙන් ඔවුන්ගේ ජලය පානය කරද්දී මගේ දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේගේ සුවයේ දීමනාව ස්වාමිනී රෝග සුවය දෙවියන් වහන්සේ ඒ වගේම මිදීම දෙවියන් වහන්සේ ස්වාමිනී ඒ වගේම ආශිර්වාදය ඔවුන් කෙරේ ගලා යන්නට කියලා මම යාච්ඡා කරනවා. ඔවුන්ගේ අතේ තියෙන සියලුම මේ ජලයට තෙල් වලට මම ආශිර්වාද කරනවා 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 නාසරත් යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද කරනවා. ආමෙන්. හalleluya. සුදෝ බලවන්ත විප්‍යාණි ඔබ වහන්සේට සුද්ධි කරනවා තාත්තේ. ප්‍රභාත්ගේ යනවා ස්වාමීන් ප්‍රභාත් රත්නායකගේ තාත්තට දුන්නා ඒ දිව්‍ය සුවය නිසා ස්වාමීන් ඔහුගේ අත ඇඟිල්ල වෙන් වෙන්නම කැපිලා දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ඒ තුවාල ඔබ වහන්සේ සුව කරපු නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා මගේ දෙවියන් වහන්සේ. කරුණාව නිදහස් කරපු නිසා ස්තුති කරනවා. සියල්ල ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. ස්වාමීනි මේ ආච්ඡාවට සම්බන්ධ වුණා මේ ස්ථානයේ පැමිණියා ඔබ වහන්සේගේ සියලු දේවදරුවන්ට ආශිර්වාද කරන්න ආශිර්වාද කරන්න ආශිර්වාද කරන්න ආශිර්වාද කරන්න කියලා මම ආච්ඡා කරනවා. නාසරත් යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ වගේම අන්තර්ජාලය මගින් ස්වාමීනි සුවය බලාපොරොත්තු වෙන දෙවියන් වහන්සේ ස්වාමීනි ආශිර්වාදය බලාපොරොත්තු වෙන තමන්ගේ ජීවිතේ නොලබු දේවල් බලාපොරොත්තු වෙන ස්වාමීනි මිදීම යක්ෂ අන්ධකාර බලවේග වලින් මිදීම ස්වාමීනි මන්ත්‍රා වලින් මිදීම බලාපොරොත්තු මේ ආච්ඡාවට සම්බන්ධ වන සියලුම දේවදරුවෝ මම බාර කළ ආච්ඡා කරනවා ආශිර්වාද කරනවා ආශිර්වාද කරනවා ආශිර්වාද කරනවා නාසරත් යේසුස් වහන්සේගේ නාමයෙන් නිසාය. ආමෙන්. ස්වාමීනි වහන්සේගේ හස්තයට අදවස් අපි කරන්නේ සුවමය නැත්නම් ස්වාමීනි මේ දින මේ සෑම දිනම මේ අවුරුදු මුළුල්ලේම කරනවා මේ ආශාව දෙවියන් වහන්සේ වහන්සේගේ හස්තයට බාර කරනවා. දෙවියන් වහන්සේ අද 149 වෙනි දවසට අපි ආවා මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ස්තුති කරනවා. මෙච්චර දවස් ඔබ වහන්සේ අපේ ජීවිත ආරක්ෂා කරලා රැකවල් කරලා ආශිර්වාද කරපු නිසා සියල්ල ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා කැප කරනවා. අපි මෙරෙද්දී විදුවව අපේ ගැලවුම්කාරෝ නාසරත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාම නිසාය. ආමෙන්. පියාණන් වහන්සේ කරුණාවත් පුත්‍රෝ යේසුස් වහන්සේගේ ප්‍රේමයත් සුදාත්මයන් වහන්සේගේ සහභාගීකම මඟ පෙන්වීමත් ඔබ සියල්ලන් සමග මතු සදාට අප සමගද පවතිනසේක්වා. ආමෙන්. යන්න සාමෙන් ප්‍රීතියෙන් සමාදානයෙන් ගොස් ජීවත් වෙන්න. ජේසු ඔබට ගොඩක් ආදරය කරනවා. ජේසු පිටායි.